समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघमुखदम् धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස सदा वंदनीय पूजनीय श्रीमद् මහා සංඝරත්නයන් අවසරයි සදැහැති ධර්ම ශ්‍රවණාබිලාසී පින්වත්නි අද දවසේදීත් අප මේ සූදානම් වෙන්නේ සතිපට්ඨාන භාවනාව පිළිබඳව තවදුරටත් සිදු කරනු ලබන දහම් කරුණු කීපයක් පැහැදිලි කරලා දෙන්නටයි අපිට මීට පෙර වැඩසටහන් වලදී ඒ සතිපට්ඨානයේ පිළිබඳව තොරතුරු දීර්ඝව කතා කරන්නට යෙදුණා. ඉතින් අද දවසේදී ඒ පිළිබඳව කෙටියෙන් අපි සිහිපත් කරගත්තොත් විශේෂයෙන්ම මේ සතිපට්ඨානයේ තුල මතක් කරන්නට ඕනම ධර්මතාවයක් තමයි සිහිය පිහිටුවා ගැනීම කියන කාරණේ. සිහිය පිහිටුවා ගන්නවා කියන තැනදී බුදුරජාණන් වහන්සේ මේ සතින් උපට්ඨපෙත්වා එහෙම නැතිනම් සිහිය පිහිටුවාගෙන කියන අර්ථය දේශනා කරනකොට එතනදී අර්ථ ගැන්වීමේදී අපිට අභිධර්ම පිටකයේ පැහැදිලිවම පෙන්වනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා පෙන්වන තැන පරිමුඛං කියලා කියන්නේ නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා කියලා පැහැදිලිවම පෙන්නනවා. එතනදී නාසය අග හෝ තොල් දෙක ළඟ සිහිය පිහිටුවා ගන්නට කියලා මතක් කරනවා. සති නිමිත්තක් පුරුදු පුහුණු කරන්න කියලා. එතනදී මේ සති නිමිත්ත පුරුදු කර ගැනීම පිණිස එහෙම නැත්නම් සති නිමිත්ත ග්‍රහණය කර ගැනීම පිණිස උපක්‍රමයක් විදිහට තමයි අපි කලින් වැඩසටහන් වලදී මතක් කළා මේ නාසය අග හෝ තොල් දෙක ළඟ සියුම් ස්පර්ශයක් ලබා දීලා ඒ ස්පර්ශයේ හොඳ මුණ පිළිබඳව හොඳට නුවණින් ඒ පිළිබඳව හිත යොමු කරගෙන බලන්නට කියලා ඒ කරන ආකාරය කොයි විදිහටද කියලා පැහැදිලි කළා. එතනදී සති නිමිත්ත පිහිටවුවාම එහෙම නැත්නම් සිහියක පිහිටවුවාම එයින් බලාපොරොත්තු වෙන එයින් ඉෂ්ට සිද්ධ වෙන විශේෂම ධර්මතාවය තමයි මේ අද මේ මානසික මට්ටම එහෙම නැතිනම් මේ මනස ආයතනයන්ගෙන් එළියට බැර වෙලා එන අරමුණුත් එක්ක බැහැරට ගිහිල්ලා බැහැර අරමුණුත් එක්ක කරන ගනුදෙනුවකට නතු වෙලයි තියෙන්නේ. ඒක අපි තේරෙන විදිහට මතක් කරමු. ඇහැට රූපයක් පේනකොට පේන රූපය අරඹයා හිතන කල්පනා කරන ටික අයිති වෙන්නේ මානසික මට්ටමේ සිද්ධියට. ඒ මානසික මට්ටමේ හිතපු කල්පනා කරපු ඒ කරුණු ටික ඒ තොරතුරු ටික ආපහු මේ ඇහෙන් එළියට ගිහිල්ලා එහෙම නැත්නම් ඇහෙන් එන අරමුණට පතිත කරලා මේ ඇස් ඉදිරි පිටට ආපු රූපයට පතිත කරලා මේ රූපය අපිට යථාර්ථයෙන් පෙන්වන්නේ නැතුව මේ මනසින් සකස් කරගත්තා වූ ඒ ධර්මතාවයම නැවත අපිට ඔටෝමැටික් එහෙම නැතිනම් පතිත කරලා පෙන්නනවා. මෙන්න මේ අවස්ථාවේ තියෙන දෝෂය මග හරව ගන්න. එහෙම නැතිනම් ඇත්ත දකින්න නම් මේ දෙක එකට පතිත වෙන එහෙම නැතිනම් මේ දෙක එකට යා වෙන සිදුවීම ඉවත් කරන්නට වෙනවා. එතකොට තමයි දෙපැත්තම ඇත්ත දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ සත්‍යිත්තක පිහිටලා සිහිය පිහිටවා ගත්තාම තියෙන විශේෂතම
ලක්ෂණය තමයි මේ ඇහැට රූපයක් පෙනුනහම ආධ්‍යාත්මික පැත්තේ ඉඳගෙන එහෙම නැත්නම් ඇතුලේ ඉඳගෙන මේ එන අරමුණ දිහා බලාගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අරමුණ පැත්තට නැඹුරු වෙලා අරමුණ පැත්තට ගහගෙන ගිහිල්ලා ඒ බහැර රූපය පැත්තට නැඹුරු වෙන බව අඩු කරන්න පුළුවන්කම තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම නතර කරන්න පුළුවන්කම තියෙනවා. මේ සති නිමිත්ත මුල් කරගෙන හොඳට සිහිය පිටවා ගත්තාම. ඒ නිසා තමයි අර අපිට එදාත් මම මතක් කළා මේ චක්කපාණ සූත්‍ර දේශනාව. ඒ සත්තු 6 දෙනාගේ උපමාවෙන් දේශනා කරන ලද මේ සූත්‍රය තුල පැහැදිලි පෙන්නනවා මේ සත්තු 6 දෙනාගේ වලිග ටික එකට අරගෙන කියන්නේ වලිග වෙන වෙනම ගැට ගහලා ඒ ගැට ගහගත්ත ලණු ටික එකට අරගෙන ගැට ගහලා අතහැරියොත් ශක්ති සම්පන්න සත්වයා ඉතුරු ඇදගෙන තමන් කැමැති පැත්තට ඇදගෙන යන්න පුළුවන් කියලා. නමුත් මේ සත්තු 6 දෙනාගේ වලිග ගැට ගහපු ලණු ටික එකට අරගෙන මේ ගැට ගහපු ලණු ටික ශක්තිමත් ටැඹකට ගැට ගැහුවොත් ශක්තිමත් කණුවක ගැට ගැහුවොත් ඒ සත්තුන්ට ඕන විදිහට කැමැති විදිහට කැමැති පැති වලට ඇදගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ සත්තුන්ට එතනම ඉන්න වෙනවා. එතනම රැඳෙන්න වෙනවා. ඒ කණුවට මේ ගැට ගහපු නිසා. මෙන්න මේ ටැඹට උපමා කරනවා සිහිය. ඒ නිසා සිහියෙන් ඉන්න කෙනාගේ ස්වභාවය මේ ආයතන 6 හරහා කොයිම වෙලාවකවත් මේ අරමුණක් ඔස්සේ හිතට ගහගෙන යන්න ඇදගෙන යන්න අවස්ථාව සලසන්නේ නැතුව ඒ තුලම හිත රඳවාගෙන ඉන්න පුළුවන් අවස්ථාව හදලා දෙන්නේ මෙන්න සිහියෙන් ඉන්නවා කියන ධර්මතාවය තුල. කිසිදු අරමුණක් ඔස්සේ ඒ අරමුණත් එක්ක ඇදගෙන යන්න දෙන්නේ නැති බවක් මේ තුල පිළිබිඹු වෙනවා. ඉතින් සති නිමිත්තක් පුදු පුහුණු කරලා සිහිය පිහිටවා ගත්තහම තියෙන ලක්ෂණය තමයි මම මේ මතක් කළේ. එයින් ලැබෙන ප්‍රතිලාභය තමයි මම මේ සිහිපත් කළේ. මොකද හිත විසිරෙන්නේ මේ අරමුණුත් එක්ක බැහැරට ගියාම. ඒ නිසා මේ අරමුණුත් එක්ක බැහැරට යන්න නොදී හිත පරිස්සම් කරලා දෙනවා මෙන්න මේ සිහියෙන්. එහෙම හිත පරිස්සම් කරලා දුන්නහම තමයි ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි හිත එකඟ වීමක් වෙන්නේ. හිත තැන්පත් වීමකට ලක් වෙන්නේ. එතකොට අපිට නීවරණ ධර්මයන් දුරු කරලා හිතේ උපේක්ෂා මට්ටම පුරුදු පුහුණු කළාම එතනදී අපිට සමාධි මට්ටමක් හදාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි මේ ටික දීර්ඝව කතා කරපු නිසා මම මේ කෙටියෙන් මතක් කළේ මේ සති නිමිත්ත සහ ඒ ස්වභාවයත් ඒ වගේ මේන් ලැබෙන ප්‍රතිලාභයත් මොකක්ද කියන එක පිළිබඳව. ඉතින් අපි ওই විදිහට සති නිමිත්ත පිළිබඳව කතා කරලා ඒ වගේම ඒන් ලැබෙන ප්‍රතිලාභයන් පිළිබඳව කතා කරලා ඊට පස්සේ සමත කර්මස්ථානයක් හැටියට ආනාපාන සති භාවනාවත් අපි කතා කළා. එතනදී මේ සමත කර්මස්ථානයකදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ නීවරණ ධර්මයන් ටික තියෙන ශක්තිය හිණ කරලා නීවරණයන් යට කරගන්නට එහෙම නැතිනම් නීවරණයන් වලට උපදින්නට දෙන්නේ නැතුව හිත බොහොම ශක්තිමත් කිරණ සමත කමඨහන තමයි යම් සමත කමඨහනක් වඩනවා. ඒක අපි කතා කළේ ආනාපාන සති සමත කමඨහන. ඊට පස්සේ අපි කතා කළා අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කියලා. මෙතන ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් වෙන් කරන්නේ මොන වගේ ධර්ම කාරණයක්ද කියන එක පිළිබඳව මම එදා මතක් කළා. ඒ තමයි මෙතනදී ආධ්‍යාත්මික සහ බාහිර කියන එක ඕලාරික වශයෙන් මතක් කරනවා. කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු ආදී මේ කුණප කොටස් 32කින් යුක්ත වූ මේ ශරීරයේ ස්වභාවය. තමාගේ ශරීරයේ ස්වභාවය හොඳට විමසලා කැලෙන් කැල්ල විමසලා බලන එකට ආධ්‍යාත්මික වශයෙන් බලන ස්වභාවය පෙන්වන්නට පුළුවන්. ඒ වගේම බහැර කයක තමන් නොවන බහැර කයක කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු ආදී කියන මේ කුණප කොටස් 32ගේ ස්වභාවය හොඳට විමසලා බලන එකට බහිද්ධාවා කියලා කියන්නට පුළුවන්කම තියෙනවා. නමුත් මේක තවත් ගැඹුරට අර්ථ යනකොට පැහැදිලි කරනවා මේ ආධ්‍යාත්මිකව වේවා බාහිර වශයෙන් වේවා මේ රූපේ ස්වභාවය හොඳට විපරම් කරනකොට පරීක්ෂා කරලා බලනකොට
සිද්ධ වෙන්නට ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ රූපේ මුල් කරගෙන ඇති වෙලා තියෙන දික්තිය ප්‍රහාණය කර ගැනීම පිණිස, දික්තියෙන් ගැලවීම පිණිස, එහෙම නැත්නම් දික්තිය දුරු කිරීම පිණිස මෙන්න මේ කමඨහන විදර්ශනා වශයෙන් විමසලා බැලිය යුතුයි කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හොඳට විමසලා බලන්නට ඕනකම කරන මේ රූපේ ස්වභාවය. ඒක අධ්‍යාත්මික වශයෙන් වේවා, බාහිර වශයෙන් වේවා, ආධ්‍යාත්මික බාහිර වශයෙන් වේවා. මේ විදිහට හොඳට විමසලා බලනකොට තමයි ඒ ආධ්‍යාත්මික බාහිර බලන එකේ අර්ථය යථාර්ථය අපිට පැහැදිලි වෙන්නේ. එතනදී තමන්ගේ මානසික පැත්ත එහෙම නැත්නම් මේ තමන් කියා ගන්නා වූ පැත්තට නැඹුරු කරලා ඒ පැත්ත තුළ තියෙන ධර්මතා හොඳට විග්‍රහ කරලා රූපය පිළිබඳව හොඳට නාම ධර්මයන් පිළිබඳව හොඳට පැහැදිලි කරගන්නකොට ආධ්‍යාත්මික පැත්ත පිළිබඳව බැලුවා වෙනවා. මේ පැත්තට බැහැරින් තියෙන රූපයන් පිළිබඳව බැලුවහම ඒක බාහිරයන් පිළිබඳව විමසපු අවස්ථාවක් විදිහට වෙනවා. ඉතින් මේක තවදුරටත් සියුම්ම මට්ටමට ගියාම අපිට ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් ගත්තාම ආයතන පරයයන් බෙදන්න පුළුවන්. ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන කියලා. එතනදී ආධ්‍යාත්මික ආයතන හැටියට ඇහැ කන නහය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හයත්, ඒ වගේම බාහිර ආයතන විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහ ධම්ම කියන අරමුණු හයත් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි දීර්ඝව පැහැදිලි කළා. ඒ නිසා අද දවසේදී මේ ආයත පැහැදිලි කරන්නට ඕනේ කියලා අපි කතා වුණා. අපි පැහැදිලි කරගත්තා. ඒ දිට්ඨිය පිළිබඳව ටිකක් පැහැදිලි කරලා දුන්නාම දැන් අපිට මේකෙදී මේ රූපේ පිළිබඳව බලන්නේ වේදනානුපස්සනාවේදී වේදනාව පිළිබඳව බලන්නේ, ඒ වගේම චිත්තානුපස්සනාවේදී විඥානය පිළිබඳව, ධම්මානුපස්සනාවේදී සංඥා සංකාරයන් පිළිබඳව කියන මේ අනුපස්සනා හතරේදී රූපය, වේදනාව, සංඥා සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහට නැඹුරු වෙලා බලන්නේ මොකක් දුරු කර ගැනීම පිණිසද? දික්ලික වශයෙන් අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට තවත් ඒ කෙරෙහි නැඹුරු වෙලා තියෙන කෙලෙස් ධර්මයන් දුරු කරන්නට අවශ්‍යයි. නමුත් පළවෙනියටම මේ ශාසනයේ හික්මෙන පළවෙනි පුද්ගලයා හැටියට, එහෙම නැතිනම් සේක පුද්ගලයෙක් හැටියට කළ යුත්තේ කුමක්ද? එහෙම නැතිනම් ඒ සඳහා යොමු වෙන පුද්ගලයෙක් හැටියට කළ යුත්තේ කුමක්ද කියලා දේශනා කරනකොට පැහැදිලි කරනවා මේ දිට්ඨියේ දුරු වීම පිණිස කටයුතු කරන්නට ඕනේ කියලා. එතනදී අපිට සක්කාය දිට්ඨිය කියන කාරණාව පැහැදිලි වෙනවා. එහෙමනම් මේ රූපය මුල් කරගෙනත් වේදනාව, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය මුල් කරගෙන වැරදි විදිහට දකින්න දැක්මක් තියෙනවා නම් මෙන්න මේ දැක්ම දුරු කරන්නට ඕන. ඒ වැරදි විදිහට දකින්න දැක්ම ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවද මම කරුණු ටිකක් කතා කරලා පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතනදී පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධයේ මුල් කරගෙන වැරදි විදිහට දකින්න දැක්මවල හතරක් පිළිටන්න පුළුවන්. වේදනා ස්කන්ධයත්, සංඥා ස්කන්ධයත්, සංකාර ස්කන්ධයත්, විඥාන ස්කන්ධයත් කියන මේ ස්කන්ධ පංචකයම මුල් කරගෙන වැරදි විදිහට දකින්න දැක්මවල හතර ගානේ 20 ආකාරයකින් උපදින්න පුළුවන්. එතකොට මේ ස්කන්ධ පංචකය පිළිබඳව නෙමෙයි අපිට ගැටලුව තියෙන්නේ. ස්කන්ධ පංචකය අරවයා වැරදි විදිහට දකින්න දැක්මක් තියෙනවා. එතකොට මේ වැරදි විදිහට දකින්න දැක්ම ඇති වෙන්න හේතු උනේ මෙන්න මේ ස්කන්ධ පංචකයේ ඇත්ත ඇති හැටියට නොදැක මේ ස්කන්ධ පංචකය තණ්හාවෙන් අරගත්ත නිසා, ස්කන්ධ පංචකයට තණ්හා කරපු නිසා. ස්කන්ධ පංචකයට තණ්හා කරපුවහම පංචස්කන්ධය කෙරෙහි බැඳුනහම ඒ දැඩි කොට ගත්තාම එතන පංච උපාදානස්කන්ධය කියන ගණයට යනවා. තණ්හාව නිසානේ උපාදානය වෙන්නේ. ඒ නිසා තණ්හාවෙන් බැඳුනහම දැඩිව බැඳෙනකොට ඒ උපාදාන වශයෙන් ගැනෙනවා. ස්කන්ධ පංචකයට තණ්හාව යෙදිලා උපාදාන වශයෙන් ගත්තාම මේ ස්කන්ධ පංචකය හඳුන්වනවා පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධය හැටියට. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තමයි වැරදි දැක්මක් පිහිටන්න පුළුවන්කම තියෙන්නේ. වැරදි දැක්ම ස්කන්ධ පංචකය කෙරෙහි පිහිටන්නේ නැත්තේ ස්කන්ධ පංචකය ස්කන්ධ පංචකයක් විදිහට දකින්න පුළුවන් නම්
යථාර්ථවම ස්කන්ධ පංචකයේ යථාර්ථවාදීවම දකිනවා නම් එතන දික්තියක් උපදින්න හේතු වෙන්නේ නැහැ. මොකද එතන අවිද්‍යාව දුර වෙලා තියෙනවා. අවිද්‍යාව දුර වෙනකොට එත දකින්නකොට අවිද්‍යාව දුර වෙනවා. අවිද්‍යාව දුර වෙන නිසා ඒ කෙරෙහි තණ්හාවෙන් බැඳෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙමනම් අවිද්‍යාව තිබුණොත් ස්කන්ධ පංචකය ඇත්ත නොදැක්කොත් තණ්හාවෙන් බැඳෙනවා මේ ස්කන්ධ පංචකය කෙරෙහි. එතකොට ස්කන්ධ ටික දැඩිව අරගෙන උපාදාන වශයෙන් ගන්නවා. මේ ස්කන්ධ ටික උපාදාන වශයෙන් ගත්තහම තියෙන දෝෂය තමයි ස්කන්ධයාගේ ඇත්ත නොදකින්නකම යෙදෙනකොට උපාදාන වශයෙන් ගත්තාම තියෙන දෝෂය ඒ උපාදානයේ කෙරෙහි නැඹුරු වෙලා වැරදි විදිහට දකින්න දැක්මක් උපදිනවා. ඒ වැරදි විදිහට දකින්න දැක්මට කියනවා දිට්ඨිය කියලා. ස්කන්ධය උපාදාන වශයෙන් ගන්න එකට කියනවා සක්කාය කියලා. පංචස්කන්ධය පංච උපාදාන වශයෙන් ගත්තහම මේ උපාදාන ස්කන්ධයට කියන නම තමයි සක්කාය කියන්නේ. ස්කන්ධ ටිකට නෙමෙයි ස්කන්ධ ටික උපාදාන වුණාම කියන අර්ථය තමයි සක්කාය කියන්නේ. එතකොට සක්කාය කෙරෙහි වැරදි විදිහට දකින්න දැක්මක් තියෙනවා. ඒ දැක්මට කියනවා දිට්ඨිය කියලා. සක්කාය අරඹය වැරදි විදිහට දකින්න නිසා මේක එකට එකතු කරලා කියනවා සක්කාය දිට්ඨිය කියලා. එහෙමනම් ස්කන්ධ පංචකය කෙරෙහි තණ්හාවෙන් යෙදිලා ඒ කියන්නේ අවිද්‍යාව යෙදුනහම ඇත්ත නොදකින්න නිසා තණ්හාවෙන් බැඳෙනකොට ඒ ස්කන්ධ ටික දැඩිව ගත්තාම ඒ ස්කන්ධ ටික දැන් පංච උපාදානීය කියන නමින් නම් කරනවා. එහෙම නැතිනම් තව නමක් මේකට කියත හැකි සක්කාය කියලා. සක්කාය අරඹය එහෙම නැතිනම් පංච උපාදානස්කන්ධේ අරඹය වැරදි විදිහට දකින දැක්මක් තියෙනවා. මේ දැක්මට කියනවා දිට්ඨිය කියලා. එහෙමනම් සක්කාය අරඹය දකින වැරදි දැක්මට සක්කාය දිට්ඨිය කියලා මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැහැදිලිවම මේ විදිහට දකින දැක්මවල ආකාරයේ අනුව හතර ආකාරයකට බෙදෙනවා. ප්‍රභේද අනුව එහෙම නැතිනම් ඒක වර්ගීකරණය වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය හරහා එකකට හතර ආකාරයකින් බෙදුනහම එකතුව 20 ආකාරයක් වෙනවා. ඒ නිසා මේ 20ම එකට එකතු කරලා මතක් කරනවා 20 ආකාරයක සක්කාය දිට්ඨිය කියලා. එහෙමනම් මේ 20 ආකාරයක සක්කාය දිට්ඨිය පිළිබඳවයි අද අපි මේ විදිහට කරුණු කාරණාවන් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතනදී මේ සාස්වතේ සහ උච්ඡේදය ආදී දිට්ඨි උපදින්නට ප්‍රධාන හේතු සාධකයේ සපයනවා මේ කියන වැරදි විදිහට දකින්නා වූ දැක්ම මුල් කරගෙන. ඒ නිසා ඒකත් මතකයේ තබාගෙන අපි මේක ඉදිරියට කරුණු ටික මතක් කරන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපං අත්තතෝ සමනුපස්සති. රූපේම ආත්ම වශයෙන් සලකනවා. එතනදී එක දිට්ඨියක් තමයි රූපේම ආත්මයේ විදිහට ගන්නවා. මේ විදිහටම අර්ථය ගන්න ඕනේ වේදනාව ආත්මයේ විදිහට ගන්නවා. සංඥාව ආත්මයේ විදිහට ගන්නවා. සංකාරය ආත්මයේ විදිහට ගන්නවා. විඥාණය ආත්මයේ විදිහට ගන්නවා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය ආත්මයේ විදිහටම සලකනවා. ආත්මයේ වෙනම එකක් රූපයේ වෙනම එකකට නෙමෙයි සලකන්නේ. රූපයයි ආත්මයයි දෙකක් නෙමෙයි එකක්මයි කියන තැනකින් දිට්ඨිය වැරදි විදිහට දකින දැක්මක් උපදින. මේ පේන රූපේම ආත්මයේ විදිහට ගත්තහම ආත්මයත් රූපයත් වෙන් කරන්න බැරි විදිහට එකට බද්ධ වෙලා එකටම එකම දේ එකම විදිහට පවතිනකොට රූපේ වෙනමත් ආත්මයේ වෙනමත් මේක දකින්න තියා හිතන්නවත් බැරි කමක්. එතනදී මේ රූපේම ආත්ම වශයෙන් ගත්තහම ඒ කෙනාට ඒ මුල් කරගෙන ඇතිවෙන වැරදි දැකීම මුල් කරගෙන මොනතරම් විදිහේ ගැටලු ගොඩකට එහෙම නැතිනම් කෙලස් පැත්තකට බර වෙච්ච වැරදි විදිහේ දැක්මකට යොමු වෙනවද කියන එක පිළිබඳව අපි විමසලා බලමු. අයම එහෙම නැතිනම් මේ පේන රූපයම ආත්මයේ විදිහට සලකපුවාම ආත්මයමයි කියලා අත්තහම තියෙන දෝෂය තමයි යම් අවස්ථාවක මේ රූපේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන අවස්ථාව වෙනකොට. ඒ කියන්නේ අපි මේකටපත් වෙනවා කියලා මතක් කරන්නේ.
මේ කය කැඩිලා බිඳලා විනාශ වෙනකොට මේ කයම ආත්ම වශයෙන් තිබ්බම ආත්මයත් විනාශ වෙලා යනවා. ඒ නිසා නැවත ආයේ මරණින් පස්සේ උපදින්නේ නැහැ කියන මතයකට ගොඩ නැගෙනවා. ඒ නිසා මරණින් පස්සේ නැවත උපදින්න හැකියාවක් නැහැ. ඒකට හේතුව තමයි මේ ආත්මය මෙතනින් ඉවරයි. මොකද මේ ආත්මය කියලා ගන්න මේ රූපෙට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට කියන මේ ස්කන්ධ පහම ආත්මය කියලා සලකනවා. එතකොට මේ කය බිඳිලා මරණයටපත් වෙනකොට, කය කැඩිලා බිඳිලා විනාශ වෙලා යනකොට, ඒ මරණයටපත් වීමත් සමගම ආත්මයත් එතනින් ඉවරයි. ආය නැවත උප්පත්තියක් පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ. මරණින් පස්සේ නැවත උපදින්නේ නැහැ කියන හැඟීම කතා කරන්නේ මෙන්න මේ දික්තිය මුල් කරගෙනයි. ඒ නිසා උච්ඡේදවාදීන් ලෝකයට බිහි වෙනවා. ඒ කියන්නේ මරණින් පස්සේ නැවත උප්පත්තියක් විශ්වාස කරන්නේ නැති මට්ටමට ලෝකයේ තුල विद्यमान වෙනවා. ඒ වගේ මත දරන, ඒ වගේ දික්ටි සම්පන්න පුද්ගලයා. ඒ වැරදි දික්ටියකටපත් වෙච්ච පුද්ගලයෙක්. ඒ අය දරන්නෙම මේ කය බිඳී මරණයෙන් පස්සේ ආය නැවත උප්පත්තියකට යන්නේ නැහැ කියලා. ඒ නිසා මේ කය ආත්මත්වයට එකක්, එහෙම නැතිනම් කය ආත්මයමයි කියන හැඟීමෙන්, පුද්ගල සංඥාවෙන්, තමන්මයි කියන හැඟීමෙන්, මේ මමමයි කියන හැඟීමෙන් ඇසුරු කරනවා මේ රූපයමයි මම කියන්නේ කියන තැන. වේදනාවමයි මම කියන්නේ කියන තැන. සංඥාව, සංකාරය, විඥානය කියන මේ ස්කන්ධ පහමයි වෙන වෙනම පුද්ගලයා කියන හැඟීමෙන් ඇසුරු කරනවා. එතකොට තියෙන දෝෂය තමයි මම මතක් කළේ මරණින් පස්සේ නැවත උප්පත්තියක් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා කර්මය හා කර්මඵල විශ්වාසයක් අදහන්නේ නැහැ. ඒ නිසා පින් කරන්න ඕනේ නැහැ. පව් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. විපාක ලැබෙන කෙනෙක් නැහැ. මරණින් පස්සේ උපදින්න කෙනෙක් නැහැ. ඒ නිසා ඉන්නකම් ජීවිතේ බොහොම සතුටින් ජීවත් වෙන්න ඕනේ. කරන තරමක් මොන දේ කළත් කිසි ගැටලුවක් නැහැ කියන මතයක්, දැක්මක් ඒ අයගේ ජීවිතවල ගොඩ නැගෙනවා. මෙන්න මේ සාස්වතය, එම මෙන්න මේ උච්ඡේදය මුල් කරගෙන ආත්මයයි රූපයයි දෙකම එකක් විදිහට ගත්තා. ඊළඟ දෙවෙනි කාරණය තමයි ආත්මය වෙන තියෙනවා, රූපය වෙනම තියෙනවා. හැබැයි මේ වෙලාවේ ආත්මය පෙනී හිටිනවා රූපයක් විදිහට. රූපය මේ වෙලාවේ මේ විදිහට රූපයක් විදිහට පෙනී ඉඳලා තියෙන්නේ ඒ තුල අන්තර්ගත වෙච්ච ආත්මය. එතනදි තියෙන දැක්ම තමයි, එතනදි තියෙන කාරණේ තමයි ආත්මය වෙනම එකක්. මේ ශරීරය වෙනම එකක්. මේ රූපේ වෙනම සිද්ධියක්, වෙනම කාරණයක්. ආත්මය වෙනම එකක්. හැබැයි දැන් මේ ආත්මය තමයි රූපවත් වෙලා පේන්නේ. එහෙම නැත්නම් රූපේ විදිහට පෙනී හිටින්නේ. මෙතනදි තියෙනවා කාරණයක්, මේ කයට යම් හානියක් සිද්ධ වෙලා, මේ රූපයට යම් හානියක් සිද්ධ වෙලා, රූපේ විනාශ වුණාට, රූපේ බිඳ වැටුණාට ගැටලුවක් නෑ මෙයාට. මොකද ආත්මය වෙනම තියෙන එකක්. ඒ නිසා රූපය අතහැරලා මේ ආත්මයට තව රූපයකට බැස ගන්න පුළුවන්කම තියෙනවා. මේ ආත්මය තව රූපයක් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. මරණින් පස්සේ තව තැනක තව රූපයක් ඇසුරු කරනවා. එතනදී මරණින් පස්සේ නැවත උප්පත්තියක් විශ්වාස කරනවා. එහෙනම් අර උතන දුච්ඡේද මට්ටමකට මනස හැදෙන්නේ නැහැ. මරණින් පස්සේ උත්පත්තියක් විශ්වාස කරනවා. ඒ නිසා කර්මය හා කර්මඵල විශ්වාසයක් ගොඩනගන්න පුළුවන්. ඒ නිසා මේ අයගේ මානසික මට්ටමේ මේ රූපය වෙනමත් ආත්මය වෙනමත් දකිනවා. හැබැයි මේ මොහොත වෙනකොට ආත්මීය ස්වභාවය තමයි දැන් රූපෙන් පිළිබිඹු වෙලා තියන්නේ කියලා ආත්මය රූපවත් වෙලා දකිනවා. එතනදි තියෙන දෝෂය තමයි දිගටම යන සසරේ එක දිගට ගමන් කරන පුද්ගලයෙක් ඉන්නවා. ආත්මයක් තියෙනවා. ඒ ආත්මේ දිගටම මේ කය අතාරිනකොට තව කයක් අල්ල ගන්නවා. ඒ කය අතාරිනකොට තවත් කයක් අල්ල ගන්නවා. ඒ එකම ආත්මය දිගින් දිගට රූපය අතාරින ඊළඟ රූපයකට බැස ගන්නවා. ආපහු රූපය අතාරිනවා. ඊළඟ තවත් රූපයකට බැස ගන්නවා කියන මේ විදිහට සසරේ ඉදිරියට යන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල තමයි
කර්මය හා කර්මඵල විශ්වාසයත් මුල් කරගෙන යන වැඩපිළිවෙලක් වෙන්න පුළුවන්. හැබැයි මේක සාස්වතයි. ඇත්තටම සත්පුද්ගල සංඥාවෙන් ආත්මී හැඟීමෙන් සසරේ සැරිසරන එකම ආත්මයක් තියෙනවා කියන හැඟීමකටපත් වෙනවා. එහෙමනම් ඔන්න රූපය මුල් කරගෙන වේදනාව සංඥා සංකාරය විඥානය මුල් කරගෙන වැරදි විදිහට දකින දැක්මවල වලින් දෙවෙනි කාරණය විදිහට පෙන්නනවා. තුන්වෙනි එකෙන් පෙන්නනවා අත්තනීවා රූපං. ඊළඟට පෙන්වන්නේ රූපය ආත්මයලා සලකනවා. ඒ කියන්නේ මේ රූපය ආත්මයට බැහැගෙනයි තියෙන්නේ. එතනදී ආත්මයේ වෙනමත් රූපේ වෙනමත් කියලා ඒ අර විදිහටම දකින්නවා. හැබැයි මේ වෙලාවේ රූපේ බැහැගෙන තියෙන ආත්මය වෙනමම තියෙන කාරණයක්. ඒ ආත්මයට යටත් වෙන විදිහට තමයි රූපේ මේ ආත්මයට බැහැගෙන තමයි දැන් ජීවත් වෙන්නේ. යම් වෙලාවක මේ ආත්මය මේ රූපේ අතහැරියාම තමයි මරණයටපත් වෙන්නේ. නමුත් ආත්මයට ආපහු රූපයකට බැහැ ගන්න පුළුවන් ඉඩක් තියෙනවා. ඒ නිසා එතනදිත් ඒ විදිහේ වැරදි විදිහට දකින දැක්මක් උපදිනවා. ඒ මුල් කරගෙනත් සසර ගමනක යෙදෙනවා. එකම ආත්මයක් තියෙන්නේ. ඒ ආත්මයට අවස්ථාවෙන් අවස්ථාවට රූපේ වැස ගන්නවා ආත්මය තුලට කියන හැඟීමෙන් කටයුතු කරනවා. හැබැයි පින්පව් විශ්වාස කරන්න පුළුවන්කම තියෙනවා. මොකද මරණින් පස්සේ උත්පත්තියක් විශ්වාස කරනවා. ඒ නිසා හොඳ පින් දහම් කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි වැරදි විදිහට දකින දැක්මක් ඉතුරු වෙලා තියෙනවා. ඊළඟ හතරවෙනි කාරණේ එහෙම නැත්නම් මේ තුන්වෙනි කාරණේම වේදනාව මුල් කරගෙන සංඥා සංකාර විඥාන මුල් කරගෙනත් ඔය කිව්ව ආකාරයටම වැරදි විදිහට දකින්න දැක්ම උපදිනවා. ඊළඟට හතරවෙනි ආකාරය තමයි රූපස්මින්වා අත්තාන. එතනදි පෙන්වන්නේ ආත්මයේ රූපෙට බැහැගෙන ඉන්නවා. කලින් තිබුණේ ආත්මයට රූපෙ බැහැගෙන තියෙනවා. දැන් කියන්නේ ආත්මය බැහැ ගන්නවා රූපයට. යම් රූපයක් සකස් වෙලා තියෙනවා. ඒ සකස් වෙච්ච රූපෙට ආත්මය ඇවිල්ලා බැස ගන්නවා. එතකොට එතන පුද්ගලයෙක් බිහි වෙනවා. මම කියලා කෙනෙක් ආත්මී හැඟීමෙන් ඒ රූපය අසුරු කරනවා. රූපය යම් වෙලාවක බිඳ වැටෙනකොට එතනින් ආත්මය අයින් වෙලා ගිහිල්ලා තවත් නිර්මාණය වෙච්ච රූපයකට ආත්මය බැස ගන්නවා. වේදනාවෙදිත් එහෙමයි. සංඥා සංකාර විඥානවලදිත් මේ විදිහටම බැස ගන්නවා කියන හැඟීම පෙන්නනවා. ආත්මය ඇවිල්ලා බැහැ ගන්නවා කියලා. එතකොට මේ රූපය මුල් කරගෙනත් ආත්මී හැඟීම මේ රූපයට බැසගෙන වාසය කරන්න කියන හැඟීම ඇති වෙනවා. මෙන්න මේ විදිහට දකින වැරදි විදිහට දකින දැක්මවල හතරක් තියෙනවා. රූපේම ආත්මයේ විදිහට කතා කරනවා. ඊට පස්සේ ආත්මය වෙනමත් රූපේ වෙනමත් තියෙනවා. හැබැයි මේ වෙලාවේ ආත්මයේ විදිහට ආත්මය මේ වෙලාවේ රූපවත් වෙලා පෙනී ඉන්නවා. ඒ කියන්නේ ආත්මයට පෙනී ඉන්න මාධ්‍ය තමයි රූප මාධ්‍යය. ආත්මෙ පෙනී ඉන්න මාධ්‍ය තමයි වේදනාව. ආත්මයට පෙනී ඉන්න මාධ්‍ය තමයි සංඥාව සංකාරය. එහෙම නැතිනම් විඥානය කියලා කියනවා. මේ විදිහට ආත්මයේ පෙනී ඉන්නවා මේ පංච ස්කන්ධ. ඊළඟට තුන්වෙනි කාරණේ විදිහට පෙන්වන්නේ මේ රූපේ බැසගෙන තියෙනවා ආත්මය ඇතුළට. ඒ කියන්නේ ආත්මය වෙනම තියෙනවා. ඒ තියෙන ආත්මයට රූපේ බැසගෙනයි මේ රූපයක් විද්දිමාන වෙන්නේ. ඊළඟට හතරවෙනි කාරණේ විදිහට පෙන්නනවා ආත්මය වෙනම තියෙනවා, රූපේ වෙනම තියෙනවා. රූපෙට ආත්මය බැහැගෙන තියෙනවා. කලින් එකේ කිව්වේ ආත්මය රූපෙට බැස ගන්නවා. මෙතනදී පෙන්නනවා ආත්මය රූපෙට බැස ගන්නවා. කලින් රූපය ආත්මයට බැහැ ගන්නවා. මේ විදිහට සත්‍යත මට්ටමින් සහ උච්ඡේද මට්ටමින් ඇති වෙන දික්ටි ටිකක් පිළිබඳව එකතු කරලා පෙන්නනවා 20 ආකාරයක සක්කාය දිට්ඨිය උපදිනවා කියලා. එතේ 20 ආකාරයේ සක්කාය දිට්ඨියෙන්
පස් ආකාරයකම සක්කාය දිට්ඨිය උච්ඡේද දිට්ඨිය නිර්මාණය වෙලා තියෙන කාරණයක් බවට පත් වෙනවා. ඊතුරු 15 ආකාරයේම සක්කාය දිට්ඨිය සාස්වතය උපද්දවලා තියෙනවා. ඉතින් මේ නිසා මේ උච්ඡේදය සහ සාස්වතය කියන දෙපැත්තට නැඹුරු වෙලා තමයි මේ දිට්ඨි ටික තියෙන්නේ. ඉතින් අපිට දහමේ මෙන්න මේ දිට්ඨිය දුරු වීම පිණිස මේ දිට්ඨිය දුරු කර ගැනීම පිණිසයි අපි මේ කමඨහනේ වැඩි යුතු වෙන්නේ. එතකොට කොහොමද මේ කාරණේ කමඨහනට සම්බන්ධ කරලා බලන්නේ කියන එක පිළිබඳව අපි ප්‍රායෝගිකව බලමු. අපිට ඇහැට රූපයක් පෙනෙනකොට ඒ පේන රූපය අපිට පුද්ගලයෙක්ම වෙලා පේනව නේද? ඒ රූපේ පුද්ගලයෙක්ම වෙලා පේනවා. එහෙමනම් ඔන්න අපේ ඇස් මට්ටමට හම්බෙන රූපේ පුද්ගලයෙක්ම වෙලා පෙනුනේ ඒ රූපේ දකිනකොට ඒ රූපේ ඇත්ත නොදැක්ක නිසා. ඒ දකින රූපය කෙරෙහි කෙලස් ටික යෙදුනහම, නීවරණ ධර්මයන් යෙදුනහම, ඇත්ත වැහිලා ගියාම අපේ මානසික මට්ටමේ තියෙනවා දිට වැරදි විදිහට දැකපු දැක්මක හුරුවක් තියෙනවා. දිට ආශ්‍රවයේ මුල් කරගෙන ඒ දැකපු හුරුවටම අර රූපෙ දිහා බලන්නේ පුද්ගල හැඟීමෙන්. ආත්මීය හැඟීමෙන්. ඒ නිසා රූපෙම අපිට පුද්ගලයෙක් වෙලා පේන අවස්ථාවක් බවට පත් වෙනවා. එතකොට මේ පේන රූපය පුද්ගලයෙක්ම වුණොත් අන්නර කලින් කිව්ව දිට්ඨිය ඉපදලා තියෙන රූපෙ මුල් කරගෙන. රූපයයි ආත්මයයි දෙකම එකක් විදිහට දකින්න අවස්ථාව බවට පත් වෙන්න පුළුවන්කම තියෙන්න පුළුවන්. එහෙම නැතිනම් අපි දකින්නකොට ඒ රූපේ දැක්කත් කියලා හිතනවා. හැබැයි ඒ රූපෙම පුද්ගලයෙක් කියන තැනකට නෙමෙයි ඒ රූපේ ඇසුරු කරගෙනයි පුද්ගලයා ඉන්නේ කියන මට්ටමකට හෝ අපිට හිතුණත් ඒ රූපේ ඇසුරු කරගෙන තියෙන විදිහ තුන් ආකාරයකට වෙන්න පුළුවන්. ආත්මය වෙනමත් රූපේ වෙනමත් අපි දකිනවා. හැබැයි මේ වෙලාවේ ආත්මේ රූපවත් වෙලා පේනවා. එහෙම නැතිනම් ආත්මය රූපේ බැසගෙන තියෙනවා පේනවා. එහෙම නැතිනම් රූපේ ආත්මයට බැසගෙන තියෙනවා පේනවා. මේ විදිහට යම් විදිහකින් පුද්ගල සංඥාවෙන් මේ රූපෙ දිහා ඒත් දකිනවා නම් දැකලා තියෙනෙත් වැරදි විදිහට දකින්න දැක්මක්මයි. ඒද සක්කාය දිට්ඨියමයි. රූපේ දිහාවට නැඹුරු වෙලා අපි රූපේ තුලට එබිලා බලනවා නම් අපේ හිතේ තියෙන කෙලෙසෙන් අන්නේ ඒ කෙලෙසෙටම ඒ රූපේ නතු වෙලා රූපේ තුල අපිට කෙලෙසෙන් නිර්මාණය කරපු පුද්ගල සංඥාවෙන් නිර්මාණය කළ පුද්ගලයෙක්ම පේන බවට පත් වෙනවා. ඒ නිසා මේ තාත්‍යාත්මික කය එහෙම නැත්නම් මේ තමන්ගේ රූපේ පැත්තට නැඹුරු වෙලා බැලුවා මේ තමන්මයි, මේ මමමයි, මේ මගේමයි, මේ මගේ ආත්මයමයි කියන හැඟීමෙන් මම මගේ ආත්මය කියන හැඟීමෙන්ම මේ රූපෙම බලන්න පුළුවන්කම තියෙනවා. මේ රූපේ ආත්මය දැන් රූපවත් වෙලා තියෙන කියලා තේන මට්ටමකට අපිට පුද්ගල භාවය හම්බ වෙලා තියෙනවා. හැබැයි මේ ආකාර හතර වැරදි කියලා හම්බ වෙන්නේ නැහැ. ඒ ආකාර හතරට හතරෙන් එක ආකාරයකට දකින්නවා කියලා හම්බ වෙන්නේත් නැහැ. අපිට හම්බ වෙන්නේ කොහොමද මේ රූපෙම පුද්ගලයෙක් කියන මට්ටම. මොකද ඒක වැරදි කියලා දැක්කනම් ඇත්ත දැනගත්ත වෙනවනේ. ඇත්ත දැනගත්තාම ඇත්ත දැක්කාම එහෙම දකින්න වැරදි දැක්ම නතර වෙනවනේ. ඒ නිසා මේ රූපේ මුල් කරගෙන වේදනාව සංඥාව සංකාරය විඥානය කියන නාම ධර්ම ටික මුලගෙන ඒ කෙරෙහි ඇත්ත නොදැක්කහම අවිද්‍යාව යෙදුනහම නීවරණයන් වලින් වැහිලා ගියාම ඒ කෙරෙහි කෙලෙස් ටික මිශ්‍ර වුනහම ආශ්‍රවයන් අනුශයන් යෙදුනහම විශේෂයෙන් දිට්ඨාශ්‍රවය ආදී යෙදුනහම මේ රූපය සත්පුද්ගල හැඟීමෙන් ගනුදෙනු කරලා තියෙනවා. වේදනාවට සත්පුද්ගල හැඟීමෙන් ගනුදෙනු කරලා තියෙනවා. සංඥා සංකාර වලට විඥාණයට කියන මේ ස්කන්ධ පංචකයේ ආරම්භය උපාදාන කරගෙන දිට්ඨියකින් යුක්තව ගනුදෙනුවක් කරලා තියෙනවා. එතකොට හැබෑවටම මේ රූපය ආත්මද අනාත්මද? මේ රූපය අනාත්මී වූ රූපයක්. අනාත්මී වූ රූපය ආත්මවත් වෙලා පේන්නේ. රූපේ ආත්මයක්. ඒ තුල රූපේ තුල කොයිම වෙලාවකවත් ආත්මී බවක් නැහැ.
රූපේ අනාත්මීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැහැදිලිවම මේ රූපේ අනාත්මී වූ රූපයක් කියලා. අනාත්මී වූ රූපයක් තුළ අපිට ආත්මී බවකට පෙනුනේම අපි දැකපු දැක්ම තුළ ආත්මී බව කියන සංකල්පනාව තිබුණ නිසා. ඒ දැක්ම තිබුණ නිසා. එහෙමනම් රූපේ තුල අපි කොච්චර හොයලා රූපේ තුල ඉන්න පුද්ගලයෙක් නැති කරන්න, රූපේ තුල තියෙන ආත්මයක් නැති කරන්න උත්සාහවත් වෙන්න අවශ්‍ය නැහැ. අපි භාවනා කරනකොට සමහර වෙලාවට වැරදි විදිහට මේක මේ කරනවා වෙන්න පුළුවන්. කොහොමද අපි මෙනෙහි කරන්නේ? මේ රූපය සත්වයක් නෙමේ පුද්ගලයෙක් නෙමේ කියලා අපි මෙනෙහි කරනවා. හැබැයි අපිට හිතෙන්නේ සත්වයක් නෙමේ පුද්ගලයෙක් නෙමේ කියලා මෙනෙහි කළාට මේකේ සත්වයක් හිටියා පුද්ගලයෙක් හිටියා. ඒ හිටපු සත්වය පුද්ගලයා දැන් නැති කරනවා කියන අදහසෙන්. කලිනුත් සත්වයක් පුද්ගලයෙක් හිටපු හින්දා අපිට සත්වයක් පුද්ගලයෙක් වෙනුණා නෙමෙයි. කලිනුත් මේ අනාත්මී වූ රූපය තුල ආත්මයක් තිබුණ නිසා අපිට ආත්මයක් වෙුණා නෙමෙයි. අනාත්මී වූ රූපෙමයි කලිනුත් අපිට පෙනුනේ. හැබැයි කලින් පෙනෙන වෙලාවේ අනාත්මී වූ රූපය අනාත්මී රූපයක් කියලා අපිට පේන්නේ නැහැ. අනාත්මී වූ රූපය අනාත්මී රූපයක් කියලා හඳුනන්නේ නැහැ. ඒ නිසා ඒ අනාත්මීව පේන රූපය මනසින් හඳුනාගත්තේ ආත්මී රූපයක් විදිහට. ඒ නිසා මනසින් එතෙන්ට ගෙනාව ඒ දැන් හඳුනා ගැනීමම ඇත්ත කියලා අපි විශ්වාස කරපුවහම ඒ රූපේ ආත්මයක්ම වෙලා කෙනෙක්ම වෙලා පුද්ගලයෙක්ම වෙලා අපිට පුද්ගලයෙක් ඉන්න නිසා අපිට පුද්ගලයෙක් පේනවා වෙලා. ඒ නිසා ආත්මී හැඟීමෙන් බලපු නිසායි එහෙම වුණේ කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දේශනා කරන්නේ ඇහැට පේන රූපය තුල අන්තර්ගත වෙච්ච රූපේ යථාර්ථය අනාත්මී රූපයක්. ඒ ගැන හිතන කල්පනා කරන බවත් එහෙම නැත්නම් වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම ටිකත් අනාත්මී වූ නාම ධර්මයක්. අනාත්මී වූ රූපයකට අනාත්මී වූ නාම ධර්මයකට ආත්මී බවක් ආදේශ කළා නම් ආත්මී බවක් ආරූඪ කළා නම් ඒ ආත්මී සංකල්පනාවමයි ඒ විදිහට ඇති කළේ. එහෙම ඇති කරන්න හේතු උනේ දිට්ඨ ආශ්‍රව. එහෙම නැතිනම් ආත්මී හැඟීමකින් යුක්තව දකින දැක්මක් අපේ මනසේ නිර්මාණය වෙලා තිබුණ නිසායි. ඒ නිර්මාණය වෙච්ච මානසික මට්ටමට බලපුවහම ඒ බලපු විදිහටම පෙනිලා තියෙනවා. මම අර කලින් වැඩසටහනේදී මතක් කළා රහපක ප්‍රශ්නයකට මේ රූපය විවිධ විදිහට කෙනා කෙනාට පේන්න පුළුවන්. දැන් උදාහරණයකට ගත්තොත් තම තමන් උදාහරණයට ගන්න. ඒ තමන්ගේ මේ රූපය තමන්ට තමන් වෙලා පේනවා. පුද්ගලයෙක් කියන හැඟීමෙන් තමන්ම කියන හැඟීමෙන් මම වෙලා පේනවා. ඒ රූපේ අම්මට තාත්තට පේනවා දරුවෙක් විදිහට. විවාහක නම් බිරිඳට පේනවා ස්වාමියා විදිහට. ස්වාමියාට පේනවා බිරිඳ විදිහට. දූ දරුවෝ ඉන්නවා නම් ඒ දූ දරුවන්ට පේනවා අම්මා විදිහට හෝ තාත්තා විදිහට. අයියා විදිහට, අක්කා විදිහට, නංගි විදිහට, මල්ලි විදිහට ඒ කෙනා විදිහට මේ රූපේ පෙන්නලා තියෙනවා. එවන එකම රූපේ කෙනා කෙනාට විවිධ විදිහට විවිධ ඥාතීන් ඇති කරගෙන එහෙම නැත්නම් විවිධ පුද්ගල සංඥාවකින් පේන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ රූපේ තුල ඉන්නේ ආත්මී පුද්ගලයා එක්කෙනෙක් නම් හැම කෙනාටම එක්කෙනෙක් පේනවා. හැබැයි හැම කෙනාටම එකම රූපේ පේනවා. හැබැයි එකම රූපේ වුණාට කෙනා කෙනාගේ හිතේ ආත්මී සංඥාවට ගොඩනගපු ඥාතිකම වෙන්න පුළුවන්, හිතවත්කම වෙන්න පුළුවන්. ඒ ගොඩනගපු ඥාති සම්බන්ධයට එහෙම නැතිනම් ගොඩනගපු හිතවත්කමට ඒ රූපේ පුද්ගල භාවයෙන් පෙන්නලා තියෙනවා. එහෙමනම් මේ රූපය අනාත්මී වූ රූපයක්. ඒ අනාත්මී වූ රූපය කෙරෙහි ආත්මී හැඟීමකින්, ආත්මී අදහසකින්, ආත්මී දැක්මකින් දැකපු නිසාමයි අපිට ඒ රූපය කෙනෙක් පුද්ගලයෙක් වෙලා
ඒ පුද්ගලයෙක්ම ඉන්නවා කියන හැඟීමෙන් පෙනිලා තියෙනවා. ඒ නිසා මෙතනදී සත්වයක් පුද්ගලයෙක් නැහැ කියන්නේ යන්නෙත් නැහැ. සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා කියන්නේ යන්නෙත් නැහැ. එතකොට මොකද්ද මෙතනදී අර්ථය ගන්න ඕනේ? මෙතනදී අර්ථය ගන්න ඕනේ සත්වයක් පුද්ගලයෙක් ඉන්න බවට හම්බ වුණා නම් හම්බ වුණේ මෙන්න මේ අනාත්මීය වූ ස්කන්ධ ටිකට ආත්මී දැක්මක් ඇති වෙලා. එහෙනම් අනාත්මීය වූ ස්කන්ධ ටිකේ ඇත්ත නොදැක්කකම හින්දා තණ්හා උපාදාන වශයෙන් ගත්ත නිසා කෙලෙස් ටික යෙදුනා නිසා දික්ටි මට්ටමින් නැත්නම් අත්වාද මට්ටමින් ආත්මී හැඟීමකින් මේ රූපෙට නැඹුරු වෙලා බලපු නිසායි මේ රූපය ආත්මයක් විදිහට හම්බ වුණේ කියලා ඔන්න ආත්මී බව හම්බ වෙච්ච විදිහ හඳුනාගත්තා. රූපේ ඇත්ත දැක්කහම රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, එහෙම නැත්නම් සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහේ ඇත්ත ඇති හැටියට දැක්කහම ඒ දැකපු නිසා ඒ ස්කන්ධ ටික කෙරෙහි රැවටුනේ නැත්තම් නොරැවටෙනකොට ඒ ස්කන්ධ කෙරෙහි තණ්හාව යෙදෙන්නේ නැහැ. තණ්හාව නොයෙදෙනකොට උපාදාන වශයෙන් මේ ස්කන්ධ ගන්නෙ නැහැ. ස්කන්ධ ටික තණ්හා උපාදාන වශයෙන් නොගන්නකොට ඒ කෙරෙහි නැඹුරු වෙලා ආත්මී හැඟීමෙන් යුතුව පුද්ගල සංඥාවෙන් යුතුව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් කෙරෙහිට නැඹුරු වෙන්නේ නැහැ. එහෙමනම් ඇත්ත දැක්කොත් මේ ස්කන්ධ ටිකේ සත්ව පුද්ගල භාවය ලෙහෙනවා. ඇත්ත නොදැක්කොත් මේ ස්කන්ධ ටිකේ සත්ව පුද්ගල හැඟීමෙන් මේ ස්කන්ධ කෙරෙහි නැඹුරු වෙනවා. ඔන්නෝක තමයි වෙන සිද්ධාන්තය, වෙන සිදුවීම. ඒ නිසා තමයි අපිට ආධ්‍යාත්මික බාහිර වශයෙන් වෙන් කරලා දික්ටි වශයෙන් දුරු වෙන්නට බලන්න කියලා පෙන්නලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය ධම්මානුපස්සීවා කියලා කියන්නේ මේක සකස් වුනේ කොහොමද? හටගත්තේ කොහොමද? ඒ වගේම මේක වය ධම්මානුපස්සීවා හේතු නිසා හටගත්ත හැටි දකින්නකොට සමුදය ධම්මානුපස්සීවා කියලා වෙනවා. හේතු නැති වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා දකින්නකොට වය ධම්මානුපස්සීවා කියලා පෙන්නනවා. එහෙනම් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා මේ ධර්මතාවයේ දකින්නකොට සමුදය වය ධම්මානුපස්සීවා කියලා පෙන්නනවා. එහෙම කරන්න කියලා පෙන්නනවා කොච්චර වෙනකන්ද? අත්ති කායෝ තිවා 50 සතිපටිපට්ඨිතා හෝති. සත්ව පුද්ගල සංඥාව දුරු වෙලා මේ කය පමණක් ඇත්තේ කියන නුවණේ පිහිටා සිටිනකන් මේ විදිහට මේ රූප ගැන විමර්ශනය කළ යුතුයි කායानुපස්සනාව තුළ ගත්තා. එහෙමනම් අද මේ රූප ස්වභාවය එහෙම නැත්නම් අද ස්කන්ධ ටික පිළිබඳවම කතා කළා. නමුත් මෙතනදී මට ප්‍රධානම ඉලක්කය පෙන්වන්න ඕනකම තියෙන්නේ කායානුපස්සනාව ගැන කතා කරපු නිසා රූපය තුල සත්ව පුද්ගල හැඟීමයි. එhmenan රූපයේ සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියන හැඟීමෙන් අපි කටයුතු කරලා තියෙන්නේ අපේ මානසික මට්ටමේ උපදවාගත්ත ඒ හැඟීම් සාමයි කියන එක ඔබට අවබෝධ වෙනකන් ඒ අවබෝධ වෙන අයුරින් මේ සතර සතිපට්ඨානයේ තුල කායානුපස්සනාව වැඩි යුතු වෙනවා. ඒකයි දිට්ඨිය දුරු වීම පිණිස ආධ්‍යාත්මික බාහිර වශයෙන් වෙන් කරලා දිට්ඨිය ප්‍රහීන වීම වෙනදනම් දිට්ඨිය දුරු වීම පිණිස මේ කමඨ වැඩි යුතුයි කියලා විදර්ශනා කළ යුතුයි කියලා දේශනා කරා. ඒ නිසා සක්කාය දිට්ඨිය කියන්නේ මොන වගේ කාරණයක්ද? සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොයි ආකාරයේ කොහොමද? ඒ කෙරෙහි දිට්ඨිය කොහොමද කියලා ඔබට වෙන් කළා පැහැදිලි කළා. ඒ පැහැදිලි කරපු කරුණු ටික ඔබ ප්‍රායෝගික ජීවිතයෙන් යොදාගෙන අවබෝධතාවයෙන් යුතුව බලන්නට උත්සාහවත් වෙන්න. මොකද ඒක මම තව උදාහරණයක් ඔබට මතක් කරන්නම්. අද අපිට හිතෙන්නේ පුද්ගලයෙක් ඉන්නවා, ඉන්න පුද්ගලයාගේ ටික ලොම් ටික නිය ටික දත් ටික සමමස්නහර ඇට ඇට මිදුළු ටික කියලා හිතෙන්නේ. ඉන්න පුද්ගලයාගේ මේ කෙස්ලොම් නියද සමමස්නහර ටික කියලා හිතෙන්නේ. එහෙම හිතන එක සාධාරණයි අපි බලපු විදිහේ තියෙන දෝෂ නිසා. අපි මේ වෙනකන් සසරේ වැරදි විදිහටමයි බලලා තියෙන්නේ. ඒ කියන්නේ එක ආත්මයක් දෙක හරි අපි නිවැරදි විදිහට බලලා තිබුණා නම්
ඒ විදිහට වැරදි විදිහට පුරුදු කරන්නේ නැතුව හරි විදිහට යථාර්ථය හරියාකාරයෙන්ම දැකලා තිබුණා නම් අපි මේ වෙනකොට සසර මේ විදිහේ ගමනක් යොමු වෙන්නේ නැහැ. මොකද හරියාකාරයෙන් දැකලා තිබුණා නම් අපි ditthi සම්පන්න බවට පත් වෙනවා. එහෙම නැතිනම් සෝහන් ඵලයටපත් වෙනවා. එහෙම නැතිනම් සෝහන් මාර්ගයේ වඩපු පුද්ගලයෙක් ඵලයටපත් වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙමනම් ඒකෙන් එක උත්තරයක් තියෙනවා. තාම අපිට සත්පුද්ගල භාවයෙන් මම මගේ කියන හැඟීමක් ඉපදෙනවා කියන එකෙන් පැහැදිලි වෙලා තියෙනවා. සක්කාය දිට්ඨියෙන් යුතුව තාම අපි කටයුතු කරනවා කියන එකෙන් පැහැදිලි වෙච්ච එක කාරණයක් තියෙනවා. ඒ තමයි මේ වැරදි විදිහට දැකපු දැක්ම අපි ඉවත් කරගන්නේ නැතුව නිවැරදි ක්‍රමවේදය දැක්කේ නැතුව වැරදි විදිහටම දැකපු නිසා තමයි තවත් අපි ඒ හුරුවටම වැරදි විදිහටම දකින්නේ. දිට්ඨියෙන් යුක්තව එහෙම නැතිනම් වැරදි දැකීමෙන් යුතුවම කටයුතු කරන්නේ. සක්කාය දිට්ඨිය තාමත් අපේ සක්‍රිය වෙලා තියෙන්නේ. අපි සසරේ කවමදාකවත් දිට්ඨිය දුරු වෙන විදිහට බලලා නැහැ. දිට්ඨිය දුරු කරන විදිහට බලලා නැහැ කියන එක සාක්ෂියක් තියාගන්න තමන්ලා. එහෙමනම් සසරේදී අපි ඒ පුරුදු පුහුණු කරලා තියෙන්නෙම මේ රූප වේදනා සංඥා සංකාර ඥාන කියන ස්කන්ධ පංචකයේ ඇත්ත නොදකපු නිසා තණ්හා උපාදානයෙන් මේ ස්කන්ධ ටික ග්‍රහණය කරලා වැරදි විදිහට මේ ස්කන්ධ වලට නැඹුරු වෙලා බලපු බැලුමේ තියෙන දෝෂෙමයි ඒ පුරුද්දමයි තාමත් අපිට ඉතුරු වෙලා රූපයක් දිහා බලපුවාම අපි හැඟීමකින් ඒ රූපෙ දිහා බලලා සත්පුද්ගල සංඥාවෙන් සත්වයේ පුද්ගලයෙක් කියන හැඟීමෙන්ම ඒ රූපයට නැඹුරු වෙලා බලලා තියෙන්නේ. එහෙමනම් ඒ බලලා තියෙන ගතිය නිසා තමයි අදටත් අපිට කෙස්ලොම් නේද සම්මස්නහර කියලා කොච්චර හිතුවා කොච්චර කල්පනා කළත් අර දැක්ම තියෙන නිසාමයි අපිට ඒක කෙනෙකුගේ කෙස් ගහක් කෙනෙකුගේ ලොම් කෙනෙකුගේ නිය කෙනෙකුගේ දත් කියලාමයි හිතෙන්නේ. ඒ නිසා මේ ජීවිතයේදී හරි අපි ඒ පුරුදු අත්හැර ගන්න වෙනවා. මේ ජීවිතයේදී හරි අපිට වැරදි විදිහට දැකපු දැක්ම නිවැරදි කරන්න වෙනවා. ඒ සඳහා දහම් වටපිටාවක් පරිසරයක් අපිට ලැබිලා තියෙනවා. දහම් අර්ථයක් අපිට වැටහෙන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පුටුවක තියෙන කකුලක් පුටුවක තියෙන ඇන්දක් කියලා මේ පුටුව දිහා කෑලි දිහා බලනකොට පුටුවේ ඇන්ද පුටුවේ කකුල පුටුවේ මේ හේතු වෙන කොටස පුටුවේ මේ ඉඳ ගන්න කොටස කියලා පුටුවේ කෑල්ලක් ගානේ බලන්න යන්න එපා. ඒ කෑලි ටික එකතු වෙච්ච තැනටයි අපි පුටුව කිව්වේ කියන එක තමයි ඇත්ත කතාව. ඒක කෑල්ලක් ගානේ එකතු කරාට පස්සේ මුළු සමස්ත පද්ධතියටමයි අපි පුටුව කියලා නම් දැම්මේ. ඔබ නිකන් හිතන්න ඔබට මේ අත්දැකීම තියේ ගෙදරක් හදනකොට අපි එකපාරම ගයක් හැදුවේ නැහැ. අපි ගල් ටික, වැලි ටික, කඩොල් ටික, සිමෙන්ති ටික මේ ටික අරගෙන ඒ ටික නියමරදී විදිහට සකස් කරලා ඒ බදාම ටික හදාගෙන ගලින් ගල බැදගෙන ගිහිල්ලා ඒ ගල් වලින් බඳිනකොට බිත්ති වෙන වෙනම සකස් කරගත්තා. හැබැයි බිත්තියක් අපිට ගෙනල්ලා තිබ්බේ නැහැ. ඒ ගල් ටික ගොඩ කරපුවාම පිළිවෙලට ඒ ගොඩ කරපු ගල් ටිකට නම දැම්ම බිත්තිය කියලා. දැන් ගල් ටික නෙමෙයි ඒකට නම කියන්නේ බිත්තිය කියලා. එහෙම බිත්ති ටික එකතු කරලා ගත්තාම මේකට කාමරයක් කිව්වා. හැබැයි මේ හැම තැනකම තියෙන්නේ ඒ අවකාශයේ අසුරවගෙන ඉඩ තිබුණාට ඒ අවකාශයේ සීමා කරලා තියෙන්නේ කාමරය කියන අවකාශයේ සීමා කරලා තියෙන්නේ අර ගඩොල් කැට ගොඩාක් එකට තියලා බැඳපු බදාම ටික. බදාම ටිකෙන් ගඩොල් ටිකක් බැඳලා තියෙනවා. හැබැයි ඒ බදාම කියන්නෙත් නැහැ ගඩොල් කියන්නෙත් නැහැ. ඒකට කියන්නේ දැන් බිත්ති කියලා. දැන් බිත්ති ටිකක් බිත්ති හතරකින් වට වුණාම ඒකට බිත්ති හතරක් කියන්නෙත් නැහැ. ඒකට දැන් කියන්නේ කාමරයක් කියලා. මේ වගේ කාමර කීපයක් එකට එකතු වුණාම ඒකට දැන් ගියක් කියලා කියනවා. ලී ටික ලෑලි ටික දාලා ඉවර වෙලා වැලි ගඩොල් සිමෙන්ති ටික දාලා බිත්ති ටික හදලා ඒ වගේම ලී ටික ලෑලි ටික දාලා දොරවල් ටික ජනෙල් ටික හදලා වහලේ ගහලා දැන් අපි මේකට සම්පූර්ණ පද්ධතියටම කියනවා ගෙයක් කියලා. අපිට හිතෙන්නේ මොනවා හරි කරදරයකින් අපි හිතමුකෝ සුලිසුණකක් ඇවිල්ලා වෙන්න පුළුවන් ස්වභාවික විපත් වෙලා වෙන්න පුළුවන් මේ ගේ කැඩිලා යනවනේ අපිට හිතෙන්නේම ගේ කැඩුනා කියලා. හැබැයි ඇත්තටම වෙලා තියෙන කැඩිලා තියෙන මොනවද කියලා ඔබ විපරම් කරලා බැලුවොත් අර ලීත් එක්ක තිබිච්ච සම්බන්ධ ටික කැඩුනහම ලී දඩු වලින් හදපු සියල්ල කැඩිලා. අර ගල් ගඩොල් එකට සම්බන්ධ කරලා බදාම බැම්මකින් බැඳිලා තිබිච්ච මේ බදාම සම්බන්ධකම ගලින් ගලට බැඳිලා තිබිච්ච මේ බැඳීම සම්බන්ධකම තමයි කැඩිලා තියෙන්නේ. අපි මේ ගලින් ගලට තිබුණ සම්බන්ධකම කැඩුනහම අපි කියනවා
බිත්තිය කැඩිලා එහෙම නැතිනම් ගේම කැඩිලා කියලා. හැබැයි ඇත්තටම කැඩිලා තියෙන්නේ බිත්තිය කියන එක හරි ගේ කියන එක හරි හදන්න හේතු වෙච්ච මේ ගල් ටික බදාම ටිකත් එක්ක තිබුණ සම්බන්ධය එහෙම නැතිනම් ගලකට තිබුණ සම්බන්ධය කැඩිලා තියෙන එකයි වෙලා තියෙන්නේ. නමුත් අපි ඒක දැක්කේ ගේ විදිහට නම් අපිට හිතෙන්නේ විදිහට නම් අපිට හිතෙන්නේ බිත්තිය කැඩුණා කියලා. ඒ විවාහාරයෙන් භාවිතා කළාට යථාර්ථය ඒක නෙමෙයි. එවනම් මේ කෙස් ටිකෙන් ලොම් ටිකෙන් නිය සම්මස්නහර ඇට මිදුළු ආදී කියන මේ කුණප කොටස් 32කින් මේ හැඩයක් අහුරුව ගත්තනම් හැඩයකට සකස් වුණා නම් ඒ හැඩයට තමයි අපි කිව්වේ මම කියලා. එහෙම නැතිනම් පුද්ගලයෙක් කියලා. ආත්මී හැඟීමකින් යුතුව අපි දැක්කේ මේ කෙස්ලොම් නියද සම්මස්නහර. දැන් අපිට කෙස්ලොම් නියද සම්මස්නහර පේන්නේ නේ අපිට පුද්ගලයෙක් පේන්නේ. හැබැයි මේ පුද්ගලයා කියලා කියපු තැන ඇත්තටම යථාර්ථයේ තිබිලා තියෙන මොනවද කියන එක විමසලා බලනකොට අන්න අර කෙස් ටික ලොම් ටික නියද සම්මස්නහර ඇට මිදුළු ආදී කියන මේ කුණප කොටස් 32කින් යුක්තයි කියලා හම්බ වෙයි. කුණප කොටස් 32කින් එකක්වත් ආත්මී පුද්ගලයෙක් නෙමෙයි. සත්වයේ පුද්ගලයෙක් නෙමෙයි. ඒ කුණප කොටස් 32ම අනාත්මී වූ රූප ස්වභාවය. එහෙමනම් ඔන්න ඔය යථාර්ථයේ වැටහෙන විදිහට දිට්ඨිය දුරු වෙන විදිහට මේ කයේ පිළිබඳව හොද්දට කය අනුව බලමින් නුවණින් බලන්න නුවණින් මෙනෙහි කරන්න කියලා දේශනා කළේ ඒ නිසායි. ඉතින් අද දේශනාවේදී ඔබට දෙන පැවැරෙන කාරණේ තමයි කලින් දේශනාවේදීත් අපි මතක් කළා. මේ රූපේ වෙනමත් ඒ රූපය පිළිබඳව හිතන කල්පනා කරන කාරණාව මානසික පැත්ත වෙනමත් දෙපැත්තට වෙන් කරගෙන රූපයේ තුල අන්තර්ගත වෙන යථාර්ථය දකින්නට උත්සාහවත් වෙන ගමනේදී ඒ කෙරෙහි නැඹුරු වෙලා තියෙන මානසික මට්ටමින් තමයි ඒ රූපය කොයි වගේද කියලා හඳුනාගන්නේ. ඒ හඳුනා ගැනීමට අපි යොදාගත්තා වූ කෙලෙස් ටිකට අනුව තමයි ඒ රූපය පුද්ගල හෝ සත්ව කියන හැඟීමෙන් අපි ඇසුරු කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක දකින්නට තමයි මම කලින් වැඩසටහනේදී ඔබට ප්‍රායෝගිකව වැඩක් දුන්නේ. කටයුත්තක් කරන්න කියලා කිව්වේ. ඉතින් අද ඒකෙම දිගුවක් විදිහට සම්මස්නහර ආදී බලමින් හැම වෙලේම උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙම කුණුප ටිකක් තියෙන තැනකට නේද ඇත්ත නොදකපු හින්දා පුද්ගල හැඟීමෙන් මේ රූපේ දිහා නැඹුරු වෙලා බැලුවේ කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට අපිට තේරෙනවා හේතු නිසා තමයි මෙහෙම පුද්ගලයෙක් කියලා අපිට පෙනුනේ. මොනවද හේතුව? කෙස්ලොම් නියද සම්මස්නහර කියන අනාත්මී වූ රූප ටිකකට ආත්මී හැඟීමකින් මේ රූපෙට නැඹුරු වෙලා බලපු හින්දායි මේ රූපය ආත්මයක් වෙලා පෙනුනේ. එහෙමනම් හේතු නැති වෙනකොට නැති වෙනවා. සමුදය ධම්මානුපස්සීවා කියලා කිව්වේ හේතු නිසා හටගන්න හැටි. වය ධම්මානුපස්සීවා කියලා කිව්වේ හේතු නැති වෙනකොට නැති වෙන හැටි. කෙස්ලොම් නියද සම්මස්නහර කියන මේ කොට කුණප ටිකට ඇත්ත දැක්කොත් සතර මහා ධාතුවෙන් සකස් වෙච්ච අනාත්මී රූපයක් කියන ඇත්ත දැක්කොත් ඒ කෙරෙහි රැවටෙන්නේ නැහැ. රැවටෙන්නේ නැත්නම් ඒ කෙරෙහි ආත්මී හැඟීමෙන් කෙස්ලොම් නියද සම්මස්නහර කෙරෙහි නැඹුරු වෙලා කෙස්ලොම් නියද සම්මස්නහර තුල පුද්ගලයෙක් දකින්නේ. අන්න හේතු නිසා හටගන්න හැටිත් බලනවා, හේතු නැති වෙනකොට නැති වෙන හැටිත් බලනවා. මේ විදිහට බලන්න පුළුවන්කම තියෙනවා. තව ටිකක් එදා කරපු වැඩසටහනේ ඉතුරු අංගයේ විදිහට අද ඔබට ඉදිරිපත් කරනවා. මෙන්න මේ විදිහට සත්පුද්ගල සංඥාව දුර වෙන විදිහට, ආත්මීය හැඟීම ගෙවිල යන විදිහට, රූපේ ඇත්ත පෙන්න වැරද්ද මානසිකව මේ හදන කෙලෙසෙන් සිද්ධ වෙන ඇත්ත නොදන්නකම හින්දා මනසේ හදාගන්න මේ ස්වභාවය මොකක්ද කියන එක වටහා ගන්නට උත්සාහවත් වෙන්න කියලා සිහිපත් කරමින් අදට නියමිත දේශනාව මෙතකින් සමාප්ත කරනවා. ඔබට අහලා දැනගත යුතු යම් දහම් කරුණක් තියෙනවා නම් මේ කතා කරපු කාරණාවට ඇතුළත් වෙන විදිහට ප්‍රශ්න යොමු කරන්න කියලා මතක් කරනවා. හොඳයි, තෙරුවන් සරණයි. වෙනද වගේම පින්වතුන් අත උස්සලා තමන්ගේ ප්‍රශ්නය යොමු කරන්න. එතකොට මේ ලාල් මහත්තයා හරි ලකල් මල්ලි හරි අන්මියුට් කරයි. එතකොට ඔබගේ ප්‍රශ්නය යොමු කරන්න කරුණාවෙන්. තෙරුවන් සරණයි.
සුරේකා මහත්මිය ප්‍රශ්න යොමු කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ භාවනාව ගැන ප්‍රශ්නයක් අහුවට කමන්නේ නැද්ද? අද මේ කතා කරපු මාතෘකාවට යටත්ව නම් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මම භාවනා කරනකොට මට ඇතිවෙච්ච ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒක ගැන අහන්න පුළුවන්? ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරනකොට දැන් අර මුලින් දිග හුස්ම කෙටි හුස්ම ඒ විදිහට පිළිවෙලට කිව්වට කරනකොට එකපාරටම මම සංසිඳෙනවා. එතකොට අර දිග කෙටි ඒ විදිහට බැලෙන්නේ නැහැ. එකපාරටම ගොඩාක් සංසිඳිලා අර නොදැනී වගේ යනවා. ඊට පස්සේ ආපහු මුලට එනවා. ආයි හොඳටම දිග කෙටි වගේ දැනි යනවා. එහෙම මාරු වෙවි වගේ යනවා. ඒක ගැන මට දැනගන්න ඕනේ. එහෙම ඇයි එහෙම වෙන්නේ? ඒක ඒ විදිහට සාමාන්‍ය විදිහක්ද? ඊට පස්සේ සංසිඳීම නිත් එක ස්වාමීන් වහන්සේ සංසිඳුනහම ගොඩාක් සමාධිමත්ම වගේ වෙලා ටික වෙලාවක් ඉඳලා එකපාරට මට මේක කිහිප වතාවක් වෙලා තියෙනවා. අර එකපාරටම හුස්ම ගන්න බැරි වෙනවා වගේ අර හිතට බීතියක් ඇති වෙලා ආයි ගොඩාක් මුල තැනට වගේ එනවා. අර ගොඩාක් සංසිඳිලා හුස්ම නොදැනීම වගේ ගිහිල්ලා ඉඳලා එකපාරටක් වගේ දැනෙනවා. දැනෙලා ආයි හුස්ම හයියෙන් වැටෙන්න ගන්නවා. ඒ පිළිබඳ ස්වාමීන් වහන්සේගේ අදහස දැනගන්න කැමතියි. ඒකේ කාරණේ මෙහෙම දෙයක් තියෙන්නේ. ඉතින් අපිට හුස්ම රැල්ලට අරමුණ යොමු කරලා හුස්ම රැල්ල දිහා බලාගෙන හිටියට සති නිමිත්ත තුළ ඉන්න ගමන් හුස්ම රැල්ලට නැඹුරු වෙලා කියන හුස්ම රැල්ල දැනුම් සහිත බවකින් ඉන්නකොට මුලින්ම හුස්ම රැල්ලේ පරිසරය අපිට අඳුන ගන්න බැරි වෙන නිසා තමයි ඔය මුලින්ම ඒ කියන්නේ ප්‍රකට වෙන්නේ නැත්. ඒක අපිට සංසිඳිලා වගේ දැනෙන අවස්ථාවක් වෙන්න පුළුවන් හුස්ම රැල්ල ප්‍රකටව දැනෙන්නේ නැති වෙන නිසා. ඊට පස්සේ නීවරණවල ටිකක් හයිය අඩු වෙලා ඊට පස්සේ උන් අපිට හුස්ම රැල්ල ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අරමුණට හොඳට හිත යොමු වෙනවා. හිත යොමු වෙනකොට අන්න හුස්ම රැල්ලේ ප්‍රභේද ටික හඳුනා ගන්න පුළුවන් වෙනවා. දිගද හුස්මද කෙටි හුස්මද කියලා ওই විදිහට ආපහු නැවත සංසිඳීගෙන යනකොට ඒ සංසිඳන අවස්ථාවත් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ වෙන කාරණේ තමයි මේ විදිහට හිත එහෙම සංසිඳිලා යනකොට ඒ සියුම් මට්ටම හඳුනා ගන්න පුළුවන් මට්ටමට හොඳට සිහිය සහ නුවණ වර්ධනය වෙලා නොතිබ්බොත්, ඒ කියන්නේ සිහියයි නුවණයි හොඳට වර්ධනය වෙන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ. එහෙම දියුණු වෙලා නොතිබුණොත් අර මානසික මට්ටම ග්‍රහණය කරගන්න බැරුව යම් මට්ටමකින් හැඟවිලා යන මට්ටමකටපත් වෙනවා. නිලීන ලක්ෂණයකට වගේ කියන්නේ හැඟවිලා යන මට්ටමකටපත් වෙනවා. නමුත් ඒත් එක්කම සිහිය ටක් ගාලා සිහිය ඔසවලා දෙනකොට ඒ ඉන්න පරිසරය වෙනස් වෙනවා ෂණිකව. ඒ වෙනකොට තමයි අර හුස්ම ගන්න බැරුව ටිකක් අපහසු බවක් ඇනිලා බය වෙලා නිකන් අර ඒ අතිරේක අපහසුකම් ගොඩකට මුහුණ දෙන්න වෙන්නේ. ඒ වෙලාවේ සිහිය සහ නුවණ අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ අක්‍රීයව නැහැ සිහියම. අර මනසේ තැම්පත් වෙච්ච බව හොඳට ප්‍රකට වුණාට සිහිය සහ නුවණ ප්‍රකට නැහැ වෙලා. ඒ නිසා තමයි නුවණින් මේ අවස්ථාව අඳුන ගන්න බැරි. ඒ නිසා ගැස්සිලා බය වෙලා ටිකක් අර නිකන් හිර වෙලා වගේ නිකන් කායිකව විවිධ විදිහේ අපහසුතාවයන් වලට ලක් වෙනවා. ඒ නිසා ඔබතුමියට ඉදිරිපත් කරන්නට කැමති ඒ මට්ටමට එනකන්නේ නැතුව. ඒ කියන්නේ Tamanට තේරෙනවනේ මේ දැන් මෙතනින් එහාට ගියොත් මට මේ වගේ අවස්ථාවකට වෙනදපත් වුණා කියන එක. ඒ නිසා ඒ මට්ටමට මනස එනකන් ඉන්නේ නැතුව ඊට කලින් ඒ කියන්නේ හිත ආනාපාන සති භාවනාව පිළිබඳ නුවණින් විමස ඉන්නකොට හිතේ යම් හිතේ එකඟ වෙනවා කියලා දැනෙනකොටම ඊට පස්සේ කායानुපස්සනාවේ ඔය අපි කතා කළ අජ්ජත් බහිද්ද වශයෙන් එහෙම නැතිනම් ඔය කේස්ලොම් නීද සම්මසහර වගේ කියන ඒ ගුණක කොටස් 30 පිළිබඳ චනා කරන ක්‍රමවේදය අනුගමනය කරන්න අර ටිකක් මනස ගැඹුරට යන්න දෙන්නේ නැතු. එතකොට ටිකක් නුවණ වර්ධනය වෙනවා. එතකොට ආපහු නුවණ ඒ විදිහට වර්ධනය වෙන්න යනකොට ඔන්න ටික වෙලා කරගෙන ඉන්නකොට හිත විසිරෙන්න බලනවා. ආපහු විතර්ක වැඩි වෙනකොට හිත විසිරෙන්න බලනවා. එතකොට වෙන අරමුණු වෙන්න පටන් ගන්නවා. එතකොට කරන්න ඕනේ ආපිතාමතා අර කරන විදර්ශනා ක්‍රමවේදයේ මදකට නතර කරලා
ආපහු හුස්ම රැල්ල කඳෝ දැනුම් සහිත බවකට ආයෙත් හුස්ම රැල්ලට අවධානය යොමු කරනවා. එතකොට ආයෙත් හුස්ම රැල්ල බලනකොට වෙනදට වඩා අර කලින් කලකට වඩා ප්‍රකටව දැන් දැනෙන බවකටපත් වේ. ඒ විදිහට ආයෙත් ටික වෙලාවක් හුස්ම රැල්ල පිළිබඳව නුවණින් බල ඉන්නකොට විමසනකොට ඔන්න ආයෙත් අර මනස එළියට පණින ගතිය, කලබල ගතිය, එහෙම නැත්නම් විතක්ක ਵਿਚාර ගතිය අඩු වෙලා හිත ආයෙත් සංසිඳීගෙන එනකොටම ආපහු විදර්ශනා පැත්තට නැඹුරු කරන්න. එහෙම ටිකක් කරලා බලමු. එතකොට එන ගැටලු මොනවද කියලා අපි ඉදිරියේදී කතා කරමු. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ, තව කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරනකම් මම පොඩි ප්‍රශ්නයක් යොමු කරන්නම්. මේ වයදම් කියනකොට අර හේතු ටික නැත්වෙනවට අමතරව විපරිණාමයටපත් වෙන බවකුත් බලන්න ඕනේ කියලා එහෙම ධර්මයේ කියවෙනවා නේද අපේ ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ එහෙමයි මහත්තයා. එතනදී අර හේතු නැති වෙනකොට නැති වෙනවා කියන කාරණාවේදී සියලුම හේතු නැති වුණොත් තමයි සම්පූර්ණම නැති වෙලා යන්නේ. හැබැයි යම් යම් හේතු ඉතුරු වෙලා, ඒ කියන්නේ යම් යම් හේතු තාම ක්‍රියාත්මකයි. හැබැයි එක හේතුවක් දෙකක් අයින් වෙලා යනවා. එතකොට වෙන්නේ විපරිණාමයටපත් වෙන එක. ඒ නිසා ඒකත් දැකිය යුතුයි. අපි නිකන් උදාහරණයකට කිව්වොත් දැන් ගහකට හේතු ටික ලැබුණොත් ඒ ගහ හැදෙනවනේ. හැබැයි මේ ගහට වතුර ටික නොලැබී තිබුණත්, ඒ කියන්නේ පසෙන් ලැබෙන සාරය සහ ඉරේලිය තිබුණා කියන තැනකින් වතුර නොලැබී යාම කියන ක්ෂණකයෙන්ම ගහ මැරෙන්නේ නැහැ. තව ටිකක් ගහ අල්ලගෙන ඉදී. හැබැයි ගහේ ඉක්මනින් මොකද වෙන්නේ? කොළ ටික ඇකිලිලා යනවා, ගහ මලවිලා යනවා, ගහේ යම් වෙනස් වීම් ටිකක් ඉක්මනින් වෙන බව දකින්න පුළුවන්. එහෙම නැතිනම් වතුර තිබුණට පොහොර ගතිය නෑ මේ ගහට. ඒත් ගහ ඉක්මන, ඒ කියන්නේ එකපාර මැරෙන්නේ නෑ, සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්නේ නෑ. හැබැයි ටික මේ ගහ අර වැහැරිලා යන ස්වභාවයටපත් වෙනවා. ඒ වගේ සමහරවිට ඉරේලිය අඩු වුණා නම් ඒත් ඔය කියන කාරණේම වෙන්න පුළුවන්. ඒ නිසා එක හේතුවක් අඩු වුණත් හේතු ඔක්කොම නැති වුණොත් තමයි සම්පූර්ණ ඉතුරු නැතුවම නැති වෙන්නේ. හැබැයි යම් හේතුවක් තවදුරටත් හේතු සපේනවා නම් ඒ සපේන නිසා ඒක විපරිණාම භාවයටයිපත් වෙන්නේ. වෙනස් වීමකට ලක් වෙනවා. ඒ නිසා අපි අනිත්‍ය වශයෙන් බලනකොට හේතු නිසා හටගන්නවා සමුදය ධම්මානුපස්සීවා. හේතු නැති වෙනකොට ඉතුරු නැතුව නැති වෙනවා කියන සිද්ධියේදී අනිත්‍ය ස්වභාවය දකින්නට ඕනේ. ඒ අනිත්‍ය ස්වභාව ලක්ෂණේ මුල් කරගෙන වෙනස් වීමකට ලක් වෙනවා කියන විපරිණාම ධර්මයේ දකින්නත් ඕනේ. ඒ නිසා මේ ප්‍රකට වෙනකොට දැන් ඔය බොහෝ දුරට අපි අද වර්තමානයේ බලන්නේ අපි කියන එක බලන්නේ විපරිණාම ධර්මයේ විදිහට. නමුත් විපරිණාමයේ වෙනම ධර්මයක් විදිහටත් අනිත්‍ය කියන එකේ ඊට වැඩි ගැඹුරු අර්ථයකුත් තියෙනවා. ඒ නිසා තමයි ගොඩාක් උපාසකම්මලා අපි අර අතීතයේ කියන පරණ භාවනා ක්‍රමවේදයන් වල අපි ඉගෙනගෙන අපි අහලා තිබුණා පැරණි වයස කම්මලා කරන්නේ කෙස් ගහ කළු වෙච්ච කෙස් ගහ සුදු වෙලා යන එක දැක්කහම අපි කියනවා අනිත්‍යයිනි කියලා. ඕකට නෙමෙයි කියන්නේ. ඕකට කියන්නේ විපරිණාමී කියලා. හැම රැලි වැටෙන එක අනිත්‍යයි කියලා කතා කරනවා. හැබැයි ඒක විපරිණාම ලක්ෂණයක්. හැබැයි මේ විපරිණාම ලක්ෂණය ඇතුලේ ඇති කියන එක තියෙනවා. නමුත් ප්‍රකට වෙලා තියෙන විපරිණාම. ඇස් පෙනුන ඇහැ හොඳට පෙනිලා තිබිච්ච ඇහැ ටික කාලයක් වයසට යනකොට ඔන්න ඇස් පෙනීමේ දුරකම් හම්බ වෙනවා. ඇස් පෙනීමේ අඩුපාඩු හම්බ වෙනවා. එතකොට අපි කියනවා අනිත්‍යයි කියලා. නෑ ඔය ඇස් පෙනීම තිබිච්ච ඇහැ වෙනස් වෙලා ගියප එකට නෙමෙයි අනිත්‍ය කියලා කියන්නේ. නිත්‍ය සංඥාවක් ගන්න බැරිකමටයි අනිත්‍ය කියන්නේ. හැබැයි මෙතන නිත්‍ය සංඥාව තුල ඉඳගෙන ඒකේ වෙනස් වීමක් දකිනවා නම් අපි ඒකට කියනවා විපරිණාමය වෙනවා කියලා. කන් ඇහිමේ අඩුපාඩු වෙන්න පුළුවන්, අතපය වවුරු නැති වෙන්න පුළුවන්. මේ රූපකයේ යම්තාක් විපරිණාමයකට ලක් වෙනවා නම් ඒකද හේතු නැති වෙච්ච නිසා තමයි විපරිණාමයට ලක් වෙන්නේ. හැබැයි යම් තව හේතු ටිකක් ඒකට ඉතුරු වෙලා තියෙනවා ප්‍රකට නොවන. ඒ කියන්නේ අප්‍රකට මට්ටමේ කියන්නේ නුවණකට විතරක් ප්‍රකට වෙන මට්ටමේ හේතු ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. ඒ හේතු නිසා මේක යම් පැවැත්මක් තියෙනවා. හැබැයි ඒ වුණාට විපරිණාම වෙමින් පවතින පැවැත්මක් තියෙනවා. ඒ නිසා අපි අනිත්‍ය වශයෙන් බලන්නත් ඕනේ. ඒ වගේම ඒ හරහා සිද්ධ වෙච්ච ප්‍රකට වෙන විපරිණාම ධර්මයේ බලන්නත් ඕනේ.
බොපින් අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමට අවසරයි ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ අර සති නිමිත්ත ගැන ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ මට තියෙන්නේ. දැන් එතකොට දැන් භාවනාව පටන් ගන්නදී අපි දැන් පළවෙනිම කරන්න ඕන සති නිමිත්ත පුරුදු කරන එකනේ. එතකොට ඒ සති නිමිත්තේ අපි පැය භාගයක් වගේ දිග කාලයක් ඉන්න තරමටම පුරුදු කරන්න වෙනවද? මොකද මගදී කැඩි කැඩි යන මේක. මෙහෙම දෙයක් තියෙන්නේ සති නිමිත්ත කියන එක අපිට දවස පුරාවටම පුරුදු පුහුණු කළ යුතු ධර්මයක් වෙනවා. ඒ කියන්නේ වැඩ කටයුතු කරන ගමනොත් මේක පුරුදු පුහුණු කරන්න වෙනවා. ඒකට මූලික වශයෙන් අමාරු නිසා තමයි අර අපි වෙලාවක් වෙන් කරගෙන භාවනා කරන වෙලාවෙදි මේක පුරුදු පුහුණු වෙන්න කියලා මතක් කරන්නේ. හැබැයි නමුත් මේක දවස පුරාවට සති නිමිත්ත පිහිටවගෙන ඉන්න පුළුවන් මට්ටමක් පුරුදු කරන්න වෙනවා. ඒක පුරුදු කරන්න වෙන්නේ වැඩ කටයුතු කරන ගමනොත් මේක කරන්න පුරුදු වීම තුලමයි. ඒ නිසා අපි අර දවස පුරාවට මේක වැඩි කාලයක් පුරුදු වුණු කළොත් ඔය කැඩෙන්න තියෙන ඊට හරි අඩුවක් වෙනවා. ඒ කියන්නේ අර පුරුදු කරන කාලය තුල තියෙන අඩුව නිසා තමයි අපිට එක දිගට පවත්වා ගන්න බැරුව සැරෙන් සැරේ කැඩෙනවා වෙනස් වෙනවා ආයෙ ගන්නවා ආයෙ වෙනස් වෙනවා කියන කාරණාවන් වලට ලක් වෙන්නේ. ඉතින් ඒ නිසා අර විදිහට දවසේ වැඩි කාලයක් අපි අතිරේක කටයුතු කරන එදිනෙදා වැඩ කටයුතු කරන වෙලාවෙදී මේක පුරුදු පුහුණු කරන්න. එතකොට මාකරට අපිට සති නිමිත්ත හොඳට පිට වරගෙන ඊට පස්සේ කමඨහන් වලට යන්න පුළුවන්කම තියෙනවා. සායනාසේ දැන් දවස් අනිත් වෙලාවල් වලටත් කිව්වේ දැන් අනිත් වැඩ කරන ගමනුත් අර අපි ස්පර්ශ කරලා ඒ අනිත් වැඩට කරන ගමන අර පැත්තට හිත යොමු කරගෙන ඉන්න එක ගැනද ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ? ඔව් කියන්නේ දැන් සාමාන්‍ය කමඨහනේ වැඩ කටයුතු දැන් සති නිමිත්තේ ඉඳගෙන කමඨහන ඉන්න පුරුදු වෙනවා වගේම වැඩක් තමයි මේක. ඒ නිසා සැරෙන් සැරේ කියන අපි කියන්නේ හිත අහකට යයි. හැබැයි ආයෙත් ස්පර්ශ කළා ආයෙත් සති නිමිත්ත පුරුදු කරන්න. ඒ කියන්නේ වැඩ කටයුතු වලට බාධාවක් නොවන විදිහට ඒ කියන්නේ ඒ කාලය අතරතුර මේ වාර ගන්න වැඩි කරන්න පුරුදු කරන. එහෙම පුරුදු කරනකොට Tamanටම තේරෙයි ආයාසයෙන් තොරව කරන්න පුළුවන් දවසක් එනවා. ඒක වැඩි කල නොගිහින් වෙනවා කරන වාර ගන්න වැඩි වෙන්න. එතකොට ඒක හොඳට ප්‍රකට වෙලා වැඩ කටයුතු කරන ගමන් හොඳටම සති නිමිත්තේ ඉඳගෙනම වැඩ ටික කරන්න පුළුවන්කමකටපත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ මම තවත් ප්‍රශ්නයක් යොමු කරනවා අනිත් අයට මුගක් අයට ඒකෙන් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා දැන් මේ විදර්ශනාව වඩනකොට ස්වාමීන් වහන්සේ අපිට මේ විදර්ශනා වඩාගෙන යන විදියට අපිට උදාහරණයක් දෙකක් අරගෙන අපි හිතමු ඇහැට පේන දෙයක් ගැන අරගෙන ඒ අර මේ අජ්ජත්වා බහිද්ධාවා අජ්ජත් බහිද්ධාවා ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා වගේ කියලා ඒක උදාහරණයක් අපි හිතමු ඇහැට පේන ගහක් ගැන කියලා නැත්නම් ඇහැට පේන රූපයක් අරගෙන දෙවෙනි එක හිතට දැනෙන හිතට අපි හිතමු දරුවව මතක් වුණා කියලා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වෙලාවේදී කොහොමද මේ අර පිට මේක කරගෙන එන්නේ කියන එක පොඩ්ඩක් විස්තර කරොත් ස්වාමීන් වහන්සේ හුඟක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා ස්වාමීන් වහන්සේ. අවසරයි. එතනදී ඇත්තටම අපිට දැන් අජ්ජත් බහිද්ධාවා කියලා විමසන්න කියලා පෙන්නලා තියෙන්නේ රූපය පිළිබඳව විමසන්න කියලා පෙන්වුවට රූපය තුල විශේෂ රූපයක් අපිට නවා. ඒ කියන්නේ දික්ටිගතව එහෙම නැතිනම් අපේ මේ සක්කාය දිට්ඨියේ පතිත වෙන රූපයන් පිළිබඳව විතරක් බලන්න වෙන්නේ. මොකද අපිට ගහක් පිළිබඳව වෙන්න පුළුවන්, ගයක් පිළිබඳව වෙන්න පුළුවන්. අපි උදාහරණ වලට මේවා ගත්තට අපිට කමඨහන් වලදී ඒ කියන්නේ දැන් ආජ්‍යත්ත වශයෙන් බහිද්ධ වශයෙන් බලනවා කියන ධර්ම විග්‍රහයන් තුලදී පෙන්වන්නේ නැහැ ගහක මේක ආධ්‍යාත්මික බාහිර වශයෙන් බලන්න කියලා. එහෙම එන්නන තැනකට වඩා පෙන්වන්නේ මේ කෙස්ලොම් නියද සම්මස්නහර කියන පුද්ගල සංඥාව පතිත වෙන්න පුළුවන් රූපය පිළිබඳව තමයි විශේෂයෙන් පෙන්වන්නේ. එතකොට ඇහැට පේන සියලුම රූප පිළිබඳවත් අපිට පෙන්නලා තියෙන්නේ ඇහැට පේන රූප අතරේ සත්පුද්ගල සංඥාව පතිත කරන්න පුළුවන් රූප ටික තියෙනවනේ. ඒ ටික තමයි බාහිර රූප කියලා. يعني පරසත්වානංවා පරපුද්ගලානංවා කියලා
සත්පුද්ගල කියන්නේ සත්වයෙක් හෝ පුද්ගලයෙක් කියන තැනකින් අපේ මනස යම් විදිහකට සත්පුද්ගල හැඟීමකින් පතිත කරන රූප ටිකක් තියෙනවානේ. අන්න ඒ රූප පිළිබඳව බාහිර වශයෙන් විමසනවා. ආධ්‍යාත්මික වශයෙන් මේ තමන් කියලා හැඟීම ඇති වෙන කය පිළිබඳව විමසනවා කියන තැනකින් තමයි ප්‍රභේද කරන්නේ. එහෙම නැතුව අපි කියමුකෝ ගහක් ගත්තාම මේ ගහේ පොතු කියන්නේ අරටුව කියන්නේ එළේ කියන්නේ මුල් කියන්නේ ඊළඟට දලු කියන්නේ පිකිලි කියන්නේ මල් කියන්නේ ගෙඩි කියන්නේ මොනවද කියලා අර ඒවා කෑල්ලෙන් කෑල්ල ගලව විමසන්න කියන එකක් අපිට ඉදිරිපත් කරන්නේ නැත්තේ මොකද අපිට සත්පුද්ගල දකින්න දැක්මක් නැහැ. ඒ කියන්නේ දිට්ඨියක් උපදින්නේ නැහැ අපිට සත්පුද්ගල හැඟීමෙන්. ඒ නිසා සත්පුද්ගල හැඟීමෙන් උපදින ආත්මී දිට්ඨියක් උපදිනවා නම් අන්නේ දිට්ඨිය උපදින තැන තමයි මේ පිරිසුදු කරන්න කියලා පෙන්නන්නේ. එතකොට අපිට අනිවාර්යයෙන්ම ගන්න වෙන්නේ ඇහැට පේන සියලුම රූප අතරින් ඇහැට පේන පුද්ගල සංදවා ගන්න පුළුවන්කම ඇති වෙන රූප පිළිබඳවයි මේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් බලන්න කියලා පැහැදිලි කරගන්න තියෙන්නේ. එතකොට ඔන්න ඇහැට රූපයක් පේනකොට අපිට ඒ රූපේ කෙරෙහි පුද්ගලයෙක් කියන හැඟීම උපදිනවා. ඒ පුද්ගලයෙක් කියන හැඟීම උපදිනකොට ඒක මේ කය පිළිබඳව වෙන්න පුළුවන් වෙන කයක් පිළිබඳව වෙන්න පුළුවන්. ওই දෙකේදීම පුද්ගල සංඥා උපදිනවා. මේ කය පිළිබඳව පුද්ගල සංඥාව ඉපදෙනකොටත් මේ කෙස්ලොම් නියද සම්මස්නහර කියන අනාත්මී වූ රූපේ ඇත්ත දැකපු නිසා තමයි මේ විදිහට කෙලස් ටික යෙදිලා තණ්හා උපාදානෙ යෙදිලා ඒ දිට්ඨියෙන් මේක රූපය කෙරෙහි නැඹුරු වෙච්ච නිසා තමයි මේ පේන රූපය පුද්ගලයෙක් එහෙම නැතිනම් මම කියලා පුද්ගල සංඥාව උපදිනේ කියලා ඔන්න හටගත්ත විදිහ දකින්න. ඊට පස්සේ මේ කෙස්ලොම් නියද සම්මස්නහර මේ කැලෙන් ඇත්ත පෙන්නලා ඒ ඇත්ත පෙන්නපුවාම ඒ නිසා ඒ කෙරෙහි තණ්හා උපාදානෙ නොයදුනොත් ඒ කෙරෙහි ආත්මී හැඟීමෙන් මේ රූපේ දිහා බලන්නට ඉතුරු වෙන්නේ නැහැ. මොකද මේ රූපේ තුල සත්පුද්ගල සංඥාව දුරු කරනවා. මේ විදිහට ආධ්‍යාත්මිකව බලන්න පුළුවන්. බාහිරව බලනකොටත් ওই විදිහට මෙහැට පේන රූපයක් අරගෙන ආරමුණු කරගෙන සත්පුද්ගල හැඟීමෙන් අපිට මේ පුද්ගලයක් කියන රූපේ පේනකොට අපි එතන හඳුනා ගන්න ඕනේ හේතු නිසා හටගත්ත හැටි. විද්‍යාව යෙදුන නිසා ඒ රූපය කෙරෙහි සත්පුද්ගල සංඥාවෙන් නැත්නම් තණ්හා උපාදානයේ දිලා සත්පුද්ගල සංඥාව සත්පුද්ගල හැඟීමෙන් මේ රූපෙට නැඹුරු වෙලා රූපෙ දිහා බැලුව පුද්ගල හැඟීමෙන් ඉපදුණා. එහෙම නැත්නම් සත්පුද්ගල සංඥාවෙන්. ඒ නිසා ඒ පෙනිච්ච රූපේ සත්‍ය පුද්ගලයෙක් කියලා වුණා නේද කියලා නේ හැදිච්ච හැටි දැක්ක. ඊට පස්සේ මේ රූපයේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු ආදී කියන මේ කුණපතිස් දෙකෙන් සිහි කරලා අනාත්මී වූ රූපයක් නේද මෙතන තියෙන්නේ කියලා රූපේ පැත්තෙන් ඇත්ත ඔප්පු කරපුවාම රූපේ කෙරෙහි රැවටෙන්නේ නැහැ. රැවටෙන්නේ නැති වෙනකොට තණ්හා උපාදානයි කියන කෙලෙස් වලින් එහෙම නැතිනම් ආත්මී හැඟීමෙන් මේ රූපෙට පතිත කරන්න පුළුවන්කම නැතුව යනවා. ඒ නිසා ඒ රූපේ අනාත්මී වූ රූපයක් කියලා දකින්න පුළුවන්කම ලැබෙනවා. ඔන්න ඔය විදිහට හැදෙන හැටි සහ ඒක ලෙහෙන හැටි දෙකම බලන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔබතුමාලා ඉදිරිපත් කළා මනසේ එහෙම නැත්නම් හිතට එනවනේ පුතා කියලා සංඥාවක් දරුවා කියන හැඟීමක් එක්ක දරුවෙක් සිහිපත් වෙන තැනදී දරුවා කියලා සිහිපත් වෙන තැන අපිට සිහිපත් වෙලා තියෙන්නේ ඒ දරුවාගේ රූප ස්වභාවය. අපි ඇහෙන් දැකපු දරුවා කියලා අපේ හිතට ගත්ත සංඥාවක් තියෙනවා නම් ඒ රූප සංඥාවක්. දරුවා කියනකොට සිහි වෙන්නේ රූපේ. ඒ හැඩය. ඒ රූපේ සිහි කරනකොට ඔන්න අපිට දැන් එතනේ රූපේ ඇත්ත නොදැකපු නිසා දරුවා කියන හැඟීමෙන් ඒ රූපේ ඇසුරු කරපු නිසා පුද්ගල සංඥාවෙන් ඒ රූපේට නැඹුරු වෙලා ඒ රූපය දිහා බලපු නිසායි නැවත දරුවා කියලා සිහි කරනකොට අර රූපෙම මතක් වෙන්නේ. ඔන්න දැන් හේතු නිසා හටගත්ත හැටි බලනවා. එහෙමනම් එහෙම සිහි කරපු රූපය එහෙම සිහි කරනකොට මතක් කරගන්න පුළුවන්කම ලැබිච්ච රූපයක තිබුණේ කෙස්ලොම් නේද සම්මස්නහර ඇට මිදුළු ආදී කියන මේ කුණප ටිකක් නේද කියලා කෙස්ලොම් නේද සම්මස්නහර ආදී තුල තිබිච්ච අනාත්මී වූ රූපයක් නේද කියලා ඇත්ත පෙන්නකොට අර දව කියලා සිහි වෙන තැනත් ඒ සිහි වෙනකොට ඉදිරිපත් වෙච්ච රූපේ අනාත්මී වූ රූපයක් නේද ආත්මී හැඟීම නිසා නේද මේ රූපේ මට පුතෙක් දරුවෙක් වෙලා එහෙම නැත්නම් සත්‍යෙක් පුද්ගලෙක් වෙලා මට මේ සිහි වුණේ කියලා ඔන්න එතන යථාර්ථයේ හටගත්ත හැටි හඳුනා ගන්නවා. ඒ වගේ මේකේ යථාර්ථයේ තේරෙනකොට රූපය අනාත්මයි කියලා තේරෙනකොට අර හැඟ රූපෙට පතිත වෙන්න දෙන්නේ නැතුව යනවා. එතකොට ඒක මානසිකව සිහිපත් වෙන වෙලාවකින් වෙන්න පුළුවන්. ඇහැට රූපයක් පේන වෙලාවකට වෙන්න පුළුවන්.
කනට සද්දයක් ඇහිලා වෙන්න පුළුවන්. මේ විදිහට ආයතන ඕනෑම ආයතනයක් කරා ගනුදෙනුවකදී රූපයත් එක්ක කරපු ගනුදෙනුවක් අපිට සත්වයේ පුද්ගලයෙක් කියන හැඟීම ඉපදෙනකොට ඒ හැඟීමට නැඹුරු වෙලා තිබුණේ රූපය තුල අන්තර්ගත වෙච්ච කොටස් ටික ගලවලා කෑල්ලෙන් කෑල්ල වෙන් කරලා රූපේ ඇත්ත පෙන්නලා ඒ කෙරෙහි ආත්මී හැඟීමට පතිත කරන්න බැරි විදිහට ඇත්ත පෙන්වන එක තමයි විදර්ශනාවෙන් පෙන්වන්නේ. රැවටුනේ කොහොමද කියලාත් පෙන්වලා දෙනවා. ඒ වගේම ඒකේ ඇත්ත පෙන්වලා දෙනවා. මෙන්න මෙහෙම තැනක නේද මේ රැවටිලා තියෙන්නේ. එතකොට ඔය කියන කාරණේ ලියා ගන්න පුළුවන්කම ලැබෙනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ තේරුණා. තෙරුවන් සරණයි. තව ප්‍රශ්න ගැටලු තියෙනවද ස්වාමීන් වහන්සේට යොමු කරන්න? තෙරුවන් සරණයි. මේ ධාතු මනසකාර භාවනාව කියන්නේ මොකක්ද? හරියට මම තාම තේරුම් අරගෙන නැහැ. ධාතු මනසකාර භාවනාව අපි ඊළඟට කතා කරන භාවනාවේදී ධාතු මනසිකාරය අපිට මුණ ගැහෙනවා. අපි තව වැඩසටහන් දෙකක් විතර වගේ ඉදිරියට යනකොට ධාතු මනසිකාරය ගැන පූර්ණ විග්‍රහයක් කරනවා. එතකන් ඔබතුමාට මම කෙටි උත්තරයක් ලබා දෙන්නම්. ධාතු මනසිකාරය කියලා කියන්නේ මේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු ආදී කියලා අපි මේ කුණප කොටස් වලට වෙන් කරන ටිකේ කොටස් ටිකක් අයිති වෙනවා පඨවියට. කොටස් ටිකක් අයිති වෙනවා ආපෝ වලට කියලා මේක සතර මහා ධාතු වලට වෙන් කරනවා. මේ කියන්නේ ප්‍රකට වෙන අරමුණේ හැටියට. ඒ කියන්නේ කෙස් ගහ කියන එක තද ගතියෙන් යුක්තයි. ලොම් කියන එක තද ගතියෙන් යුක්තයි. නිය, දත්, තම කියලා මේ විදිහට ශරීරයේ කුණප කොටස් ටිකක් අරගන්නවා තද ගතියෙන් යුක්ත ස්වභාවයට. ඒක පඨවි ධාතුවෙන් ප්‍රකට වෙච්ච ධර්මයන් කියලා පෙන්වනවා. ඊළඟට සෙමසුරු සරව මුත්‍රාදී කියන්නේ ලේ ආදී වගේ ගලන වැగిරෙන දේවල් වලින් යුක්ත වෙච්ච කොටස් ටික ආපෝ ධාතුව ප්‍රකට වෙච්ච ධර්මියෝ හැටියට පෙන්වනවා. මේ විදිහට පඨවි ධාතුවට, ආපෝ ධාතුවට, තේජෝ ධාතුවට, වායෝ ධාතුවට කියලා මේ විදිහට මේ කොටස් ටික බෙදලා වෙන් කරලා පෙන්නනවා. මේ ධාතු මනසිකාරයේදී අපි ඒක කතා කරනවා. එතකන් ඔබතුමාට මම මතක් කරන්නේ මේ කෙස්ලොම් නියද සම්මස්නහර කියලා ගත්තත් මෙතන තියෙන්නේ සතර මහා ධාතුවෙන් සකස් වෙච්ච දෙයක් නේද කියන එක ඔප්පු කරගන්න තමයි. ඒ කියන්නේ කෙස් කියලා කියන්නේ කෙනෙකුගේ නෙවෙයි කියන එක, ඒ කියන්නේ ආත්මී සත්වයකගේ පුද්ගලයෙකුගේ ආත්මී හැඟීමකින් යුතු සිද්ධියක් නෙවෙයි කියන එක තව දුරටත් ඔප්පු කරන්න තමයි ධාතු මනසිකාරයක් අපිට පෙන්වලා තියෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා කෙටියෙන්. ස්වාමීන් වහන්සේ ප්‍රොෆෙසර් බොහෝ පිළිතුරේවා. හොඳයි. තෙරුවන් සරණයි. මම සුනේත්‍රා ජයසුන් යොමු වෙනවා ප්‍රශ්නය යොමු කරන්න. සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ කියලා විදිහටත් ස්වාමීන් වහන්සේගේ කාලෙක ඉඳන් අහන හින්දා දැන් ওই විදිහට සති නිමිත්තේ හිත තියාගෙන භාවනා කරගෙන යන්න තරමක් දුරට පුළුවන්. දැන්වත් පුළුවන්. දැන් අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැන් හිත ටිකක් සමාධි වෙලා එන වෙලාවට දැන් අර ඔය විදිහට මේ ආධ්‍යාත්මික බාහිර රූප මෙනෙහි කරන වෙලාවට දැන් අපේ දැන් ඇහැ හටගන්නේ කර්මයේ ආහාරයක් විදිහට අවිද්‍යාව කර්මය දෙකම හේතු වෙනවා වගේ ඒ වගේම කර්ම තණ්හා ආහාර කියලා ප්‍රත්‍ය හතරක් අපිට ඉදිරිපත් කරනවා අභිධර්මයේදී. කියන්නේ මේ කියන්නේ කියන එක නිර්මාණය වෙන්න එක පිළිබඳව අවිද්‍යාවත් කර්මයක් තණ්හාවත් ඒ වගේම කබලින්කාර ආහාරයක් කියලා ප්‍රත්‍ය හතරක් වෙනවා. ජනක ප්‍රත්‍යයෙන් තුනකුත් උපත්තබ්බක ප්‍රත්‍යයෙන් එකකුත් විදිහට ඒ කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන එක පෙර අවිද්‍යා කර්ම තණ්හාවෙන් ඇහැ නිර්මාණය කරලා තිබුණාට
ඇහැ පවත්වගෙන යන්න අවශ්‍ය කරන සතර මහා ධාතු පෝෂණය ලබා දෙත් කබලින්කාර ආහාරයෙන් කියලා මේ විදිහට කියන්නේ විපාක මට්ටමක් නේද ඇහැ. ඒ නිසා මේ ඇහැ නිර්මාණය වෙලා තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන ධර්මතා තුනක් වර්තමානයේ ආහාර ප්‍රත්‍ය සපීමිනුත් කියලා ධර්මතා හතරක් ඉදිරිපත් කරනවා. මේ සමනස එතකොට අපිට බාහිර බාහිර ආයතනය පහළ වෙන්නේ දැන් ඇහැ නිකාමනේ බාහිර ඇහැ බාහිර ආයතන වලටත් එකම හේතුනි පෙන්වන්නේ. එතකොට බාහිර ඒකත් කර්මානුරූපව ඒ වෙලාවට අපිට ඇහැ ඉදිරියට මොකක් කියන්නේ ඇහැ හට නොගත්තා නම් කොච්චර වර්ණ රූප තිබුණා කියලා කිව්වත් වර්ණ රූප කියන කයට විශේෂ වෙන්නේ නැහැ නේ. දැන් අද අපිට තමයි මේ හිතෙන්නේ අද අපිට පේන හින්දා අපිට හිතෙන වර්ණ රූපේ තියෙනවා. ඇස් පේන්නේ නැති කෙනාට වර්ණ රූපේ පේන්නේ නැත්තේ වර්ණ රූපේ තිබුණත් ඇහැ නැති හින්දා පේන්නේ නැති කියලා අපිටයි පේන්නේ. මොකද අපිට දෙපැත්ත පේන හින්දා. හැබැයි ඇස් පේන්නේ නැති කෙනාට එයාගේ පැත්තෙන් බැලුවාම එයාට ඇහැ කියන එක ඉපදිලා නැති හින්දා. ඒ කියන්නේ ඇහැ කියන එක කර්මානුරූපව අවිද්‍යා කර්ම තණ්හා කියන ප්‍රත්‍යයෙන් ඇහැ කියන එක නොහටගත්ත නිසා. ඒ කියන්නේ යම් කර්මයක දෝෂයක් නිසා ඇස් පෙනීමේ හැකියාව නැති වෙලා තිබෙනවා නම් උප්පත්තියෙන් ඇහැ නොපීටවුවා නම් ඒ කෙනාට වර්ණ රූපයක් තියෙනවා කියන එකක් ඒ කෙනාට විශේෂ වෙන්නේ නැහැ. ඒ කෙනාට යම් වෙලාවක වර්ණ රූපය කියන එක විශේෂ වෙනවා නම් විශේෂ වෙන්නේ ඇහැ කියන එක සක්‍රිය වෙච්ච වෙලාවෙදි විතරමයි. ඇහැ සක්‍රිය නොවිච්ච තැනේදී ඒ කියන්නේ ඇහැ කියන එක කර්මානුරූපව ඇහැ කියන එක ඉපදිලා නැතිනම් ඒ කෙනාට ඒ කෙනාගේ පැත්තෙන් වර්ණ රූපයක් කියන එක පාන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අද අපිට තමයි අපි මේ කියන්නේ වර්ණ රූපේ බැහැරින් තියෙනවා හැබැයි යාට ඇහැ නැති හින්දා පේන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි මේ සාපේක්ෂව කතා කරන උත්තරයක් තියෙන්නේ. නමුත් ඒ කෙනාගේ මට්ටමින් මේ කියන්නේ කෙනාගේ මට්ටමින් බලනකොට තමයි ඇහැට ඇහැ හටගන්න වෙච්ච හේතුව නිසාමයි ඇහැට පේන රූපයටත් පණවන්න වෙලා තියෙන්නේ. මොකද ඇහැ නොහටගත්තා නම් රූපයක පැනවීම කරන්න පුළුවන්. ඒ කියන්නේ වර්ණ රූපයක පැනවීමක් කරන්න බෑ. කන ගත්තේ නැතිනම් සත රූපයක පැනවීමක් කරන්න බෑ. දිව හට නොගත්තා නම් රූප කියන්නේ රස රූපයක පැනවීමක් කරන්න බෑ. කියලා ওই විදිහට ඒ කියන්නේ ඇහැ හේතුවමයි වර්ණ රූපයටත් පෙන්වන්නේ. එහෙම නැතුව වර්ණ රූපය කියන එක කර්මයෙන් හදපු එකක්වත් වික්වත් තණ්හාවෙන් හදපු එකක්වත් කියන තැනකට ඒ කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා කොහොමද මේ වර්ණ රූපයට හේතුනේ කියලා ඔප්පු කරන්න අපිට ක්‍රමයක් නැහැනේ. ඒ නිසා මේ තමන්ගේ ආධ්‍යාත්මික පැත්තෙන්ම අවිද්‍යා කර්ම තණ්හාවෙන් නිර්මාණය කරපු ඇහැ නිසාමයි වර්ණ රූපය ඔසවලා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ කියන උත්තරය තමයි එන්නේ. එමේ සම්මත එතකොට දැන් මේ අර භාවනා කරනගෙන යනකොට ඉන ප්‍රශ්නයක් දැන් අපිට දැන් අපිට පුරුදු වෙලා තියෙනවා උදාහරණයකට ගත්තොත් දැන් මම පුතා කියලා ගන්නවා නම් ඒ රූපෙම මේ ඒ හැඩේ ඒ රූපෙම අපේ ඇස් ඉස්සරහට ජීවමානව එනවා කියලා අපිට තේරෙන්නේ අර අපේ අර සංඥාවෙන් අපේ සංඥාවකින් අපි ඔය රූප සංඥාවක් ඇසුරු කරගෙන තියෙන දෝෂයක් නෙමෙයි මේ. ඇස් ඉදිරිපිට එන රූපේ හැඩේ නිසා ඒ හැඩේ තමයි අපි පුද්ගල සංඥාවෙන් මනසේ ඇසුරු කරලා තියෙන්නේ. රූපේ තුල පුද්ගලයෙක් හිටපු නිසා නේ. ඒ රූප හැඩය පුද්ගල සංඥාවෙන් මනසේ ඇසුරු කරපු නිසා තමයි ඒ මානසික සංඥාවේ තිබුණු පුද්ගල සංඥාව ඒ පුද්ගල සංඥාව වල රූපෙට නැඹුරු කරපු නිසා තමයි ඒ රූප පුද්ගලයාමයි කියන තැනකට අපිට ඇවිල්ලා තියෙන්නේ. ඔබ හරි සංකීර්ණ ඒක හරි සියුම් සිද්ධියක් වෙයි කියන තැන. ඒ කියන්නේ හරි තීක්ෂණ නුවණකින් වෙන් කරන්න ඕන කාරණයක්. ඒ නිසා මේක අපිට එකපාරක් හිතුවට බැලුවට අහුවෙන්නේ නැතිව මොකද අපි මේක පුද්ගල සංඥාවෙන් පුරුදු කරලා තියෙන කෙලෙසේ ඒ තරමට බලවත්. අපිට හිතෙන්නම පුද්ගලයෙක් ඉන්න හින්දාමයි පේන්නේ කියලා. එච්චරකට මේක බලවත් එහෙම නොහිතුනොත් තමයි බුදුන්. මේ වගේ ගැටලුවක් වෙන එකම විදිහට හැඩේ අපිට වෙන හැඩයක් ඇවිල්ලා අපි පුතා කියලා රැවටෙන්නේ නැහනේ. හැමතිස්සෙම හරි එහෙම කියන්න. එතනදී ඔබට ඔබතුමියට පැහැදිලි වෙන්න දරුවාට අවුරුදු 5ක පින්තූරය අරන් බලන්නකෝ. අපි හිතමුකෝ අවුරුද්දක් වයසට ගිය තැනදී ඒ දරුවාට පින්තූරයක් අරගෙන තිබුණා නම් ඒ පින්තූරේ අවුරුදු 5ක වයසේ ඉන්න දරුවගේ පින්තූරේ දැන් මේ වෙනකොට ඒ දරුවට යම් වයසක් තියෙනවා නම් ඒ පින්තූරේ අරගෙන බලන්නකො මේ තුනම එකයිද කියලා. හැඩේ පව වෙනස් නේද?
හැබැයි ඒ කාලෙදී ඒ තමන්ගේම දරුවා කියලා හිතපු මට්ටමම තමයි අවුරුද්දේ ඒ තිබිච්ච රූප සටහනටමයි පුතා කියලා ඒ කාලේ දරුවා කියලා හිතුවේ. අවුරුදු 5 තිබිච්ච ඒ රූපෙට තමයි ඒ දරුවමයි කියලා හිතුවේ. අවුරුදු දැන් මේ තියෙන වයස යම් වයසක් තියෙනවා නම් ඒ වයසේ ඉන්න මේ දරුවමයි කියලා හිතපු නිසා ඒ රූපේ දරුවා වෙලා. හැබැයි ඒ රූපේ වෙනස් වෙලා නැද්ද? ඒකයි ඔය විපරිණාමෙත් බලන්න කියලා කියන්නේ. පැහැදිලි නේද කාරණේ? එකම රූපෙට නෙමෙයි අපි මේ කිව්වේ. නමුත් ඒ අවස්ථාවට පවතින රූපේ අපි පුද්ගල සංඥාවෙන් අරගෙනයි තියෙන්නේ. ඔක දරුවගේ විතරක් නෙමෙයි. Taman කියාගත්ත මේ රූපෙටත් වෙලා තියෙන ওই සිද්ධියමයි. මේ තමයි. දැන් මේ වෙලාවේ ඒ රූපෙම ඉස්සරහට ආවොත් ඒ කියන්නේ ඒ වර්තමානයේ තියෙන රූපේ තමයි අපි පුද්ගල සංඥාවෙන් දැන් ඇසුරු කරලා තියෙන්නේ. ඒකයි ඒ රූපේ ආව ගමන් අපිට පුද්ගලයා දරුවා කියලා හිතෙන්නේ. අපි හිතමුකෝ දරුවා අවුරුදු 4කට 5කට වෙන හම්බ නොවන තැනකට දකින්නවත් නොලැබෙන පරිසරයකට ගියා කියලා. ඒ කියන්නේ රට මාරු කරා කියලා හිතන්නකෝ. අවුරුදු 5කට පස්සේ තමයි දරුවා මුණ ගැහෙන්නේ. එතකන් අපිට ඒ දරුවා පිළිබඳව හිතනවා නම් හිතන හැම වෙලාවකම අපිට දරුවා කියලා සිහි වෙන හැම මොහොතකම සිහි වෙලා තියෙන්නේ අර අන්තිමේටම දැකපු දරුවගේ රූප සටහන. හැබැයි අවුරුදු 5කට විතර පස්සේ මේ දරුවා අපි කියනවා දැන් කලින්ට වඩා කළු වෙලා, එහෙම නැතිනම් සුදු වෙලා, එහෙම නැතිනම් උස ගිහිල්ලා, එහෙම නැතිනම් මහත් වෙලා, එහෙම නැතිනම් දැන් අර හිටියට වැඩිය තරුණ වෙලා, එහෙම නැතිනම් දැන් වැඩිය වයසට ගිහිල්ලා කියලා අර රූපේ වෙනස් තමයි ආපහු අලුත් කරගන්නවා මේ දරුවා කියන පුද්ගල සංඥාව. සංගොකට තව නිකන් ඔබතුමීට තව උදාහරණයක් මම කියන්නම්. නිකන් මේක උදාහරණයක්. අපි හිතමුකෝ ඔබතුමියට දරුවෙක් හිටියා. ඒ දරුවට වයස අවුරුදු 5ේදී මේ දරුවා ඒ කියන්නේ බැරි වීමකින් අතරමං වුණා කියන්නකෝ. අපි හිතමුකෝ පෙරහැරකට හරි මොකක් හරි ලොකු උත්සවයකට ගිහිල්ලා ගෙදර එනකොට මේ දරුවා එතනදී අතරමං වෙලා එනවා. මේ දරුවා කවුරු හරි කෙනෙක් එක්ක අතරමං වෙලා මගේ ඇරිලා ගිහිල්ලා. මේ දරුවා පිළිබඳව දැන් අපි තොරතුරු සපයන්න ඕනේ හොයන්න. අපි මේ දරුවාගේ අවුරුදු 5ේදී ගත්ත පින්තූරයක් අතේ තියාගෙන මේ දරුවා දැක්කද කී අපි මේ දරුවා හොය යනවා කියනකො අයට කතා කර දැන් මේ විදිහට හොයාගන්න බැරුව යනකො අවුරුදු 10ක් යනකම් දැන් අවුරුදු 10ක් ගත වෙලා දරුවා අතුරුදහන් වෙලා ඒ කියන්නේ බැරිලා තාමත් අපි ළඟ තියෙන්නේ මේ අවුරුදු 5 පින්තූර මිසක් අවුරුදු 15 පින්තූරයක් අපි ළඟ තියෙන්නේ දරුවා සමහරවිට මේ දරුවා අපේ ඇඟේ හැප්පිලා ගියා සමහරවිට හොයාගන්න බැරි වෙයි දැන් ඇයි එච්චරකට රූපේ වෙනස් වෙලා ඒත් අපි බලන්නේ අර අවුරුදු 5 පින්තූරේ පෙන්නලා අහනවා මේ දරුවා දැක්කද මේ දරුවා හම්බුණාද මේ දරුවා දැකලා තියෙනවද කියලා හරි අහයි. මොකද අපිට අර අවුරුදු 5ේදී ගත්ත සංඥාව තමයි තාමත් දරුවා වෙලා තියෙන්නේ. හැබැයි අපි කියනවා දැන් නම් වයස අවුරුදු 15ක් වෙනවා. හැබැයි මේ තමයි දරුවා කියලා පෙන්වන්න තියෙන අවුරුදු 5 රූපේ. අපිට අවුරුදු 15කට 10කට පස්සේ ඔන්න දැන් දරුවා කියලා හම්බෙනවා කියමුකෝ අවුරුදු 5 දැක්ක පින්තූරය අතහැරලා අලුතෙන් පුද්ගල සංඥාව හදා ගන්නවා වර්තමානයේ තියෙන රූපෙත් එක්ක. එතකොට ඒ රූපේ තමයි දැන් දරුවා වෙලා තියෙන්නේ. එතකොට අය අවුරුදු 5 පින්තූරේ දරුවා කියලා දැන් ඇසුරු කරන්නේ නැහැ. දැන් ඇසුරු කරන්නේ අර අලුතෙන් හම්බ වෙච්ච පින්තූරේ. රූපේ. අද වෙලා තියෙන්නේ මේක දිනපතා අපි අලුත් කරනවා. මොහොතක් පාසා ඒ කියන්නේ දවසකට වාර ගණනාවක් ඒ රූපේ දකින්න සැරයක් ගානේ මේ මගේ දරුවා කියලා අර රූපේ අලුත් කරන නිසා මේ රූපේ විපරිණාමයටවත් වෙනවා පේන්නේ නැහැ. එහෙනම් වර්තමානයේ රූපයක් ඇහැ ඉස්සරහට එනවා කියලා එන සිද්ධිය ඒක ඇහැ හටගත්ත නිසා වෙන සිද්ධියක්ද ඒක? දැන් අපි සිද්ධියක්මයි. ඇහැ හටගත්තා හදිසියෙ මෙහෙම හිතන්නකෝ. හදිසියෙ අපේ ඇස් පේන්නේ නැතුව කියලා කියන්නකෝ. ඇස් පේන්නේ නැතුව ගියපු ගමන්ම අපේ ඉස්සරහට කවුරු ආවත් අපිට පේන්නේ නැහැ නේද? අපිට එතකොට කන කියන සංඥාව කණෙන් ගන්න වෙනවා. එතකොට ඔන්න කටහඬෙන් අඳුන ගන්නවා. මේ කතා කරේ පුතා. මේ කතා කරේ අහවල් කෙනා. මේ අහවල් කෙනා කියලා ඔන්න දැන් කටහඬින් අඳුන ගන්න වෙනවා මිසක් අපිට ඇස් ඉදිරි පිටට ආවයි කියලා දැන් අපිට අඳුන ගන්න වෙන්නේ නැහැ. මොකද ඇහැ පේන්නේ අපිට. එහෙනම් පෙනීම කියන සිද්ධිය තියෙන නිසා තමයි රූපය අපිට හඳුන ගන්නවා කියන කාරණාවකට යටත් වෙන්නේ. හොඳයි පැහැදිලි නේද කාරණේ? පැහැදිලි ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි ඔබ වහන්සේට ගොඩක් පිං. පෙරවන් සරණයි මම දැන් කාලිංග මහත්තයට යොමු වෙනවා ඔබතුමාගේ ප්‍රශ්නය
ඉදිරිපත් කරන්න. මේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ මේ රූපේ ආත්මයක් ලෙස ගන්නවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ රූපයේ ඇත්ත ඇති සැටිය නොදැනීම කියලා කිව්වනේ. එතකොට ස්වාමීන් ඒක ඇත්ත දැනගැනීම නම් ඒ කියන්නේ රූපය ඇසට ගැටුණාම ඇති වෙන පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීමද බලලා ඒක ඒ විදිහට ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න දෙකම අහන්නකෝ. එතනදි මහත් ප්‍රශ්නෙට අනිත් ප්‍රශ්නෙටත් අවස්ථාව දෙමු. දෙකම කොයි වගේ ප්‍රශ්නයක්ද එක සමාන වුණොත් එකම උත්තරේ දෙන්න පුළුවන්. මොකද වෙලාවත් එක නිසා හරි මෙහෙම කරමු අපි මම මහත්තයාට උත්තරේ දෙන්නම්. එතනදී ඒ කියන්නේ දැන් රූපය පිළිබඳව වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව කියන මේ ස්කන්ධ පංචකයේ ඇත්ත නොදන්නකම යෙදුන නිසා තමයි මේ ස්කන්ධ වලට තණ්හාව උපාදාන වශයෙන් ස්කන්ධ ටික හම්බ වෙන්නේ. ස්කන්ධ ටික පංච උපාදාන මට්ටමින් ගත්තට පස්සේ ඒ ස්කන්ධ කෙරෙහි නැඹුරු වෙලා තමයි ආත්මී හැඟීමෙන් එහෙම නැත්නම් සත්පුද්ගල සංඥාවෙන් ඒ ස්කන්ධ කෙරෙහි නිපුරු වුණාම තමයි ඒ ස්කන්ධ ටික පුද්ගලයක් වෙලා පේන්නේ අපිට. හැබැයි යථාර්ථයෙන් ගත්තහම අනාත්මී වූ ස්කන්ධ ටිකක් තියෙන්නේ. හැබැයි මේ අනාත්මී ස්කන්ධ ටික අනාත්මී වූ ස්කන්ධ කියලා අවබෝධ නොවුන නිසා තමයි ඒ පුද්ගලභාවයේ මුල් කරගෙන කාමාවචර මට්ටමේ කියන්නේ කාමයේ ඇති කර ගැනීමේ මට්ටමින් කෙලෙස් උපදව ගත්තොත් කාමාවචර මට්ටමේ සත්වයේ පුද්ගලෙ උපදිනවා. කියන්නේ කාමාවචර කර්ම කරනවා. කර්ම වලට විපාක විදියට උප්පත්තියකට යන්න වෙනවා. ඒක සතර පාය වෙන්න පුළුවන්, මනුස්ස ලෝක වෙන්න පුළුවන්, දිව්‍ය ලෝක වෙන්න පුළුවන්. යම් අවස්ථාවක මේ සත්පුද්ගල හැඟීම තියෙනවා. සත්පුද්ගල හැඟීම තිබුණට ඒ රූපය තුල කාමයේ කියන මට්ටමට නැහැ. සතර මහා ධාතු කියන මට්ටමේ මෙයාට නුවණයි. හැබැයි සතර මහා ධාතු කියන මට්ටමේදී නුවණ තිබුණට ඒ සතර මහා ධාතුවත් ආත්මී හැඟීමෙන් සිහි කරන බවක් තියෙනවා. ඒ කියන්නේ එහෙම සතර මහා ධාතුව කියලා හරි හිතුනේ මටනේ කියන තැනදී ආත්මී හැඟීම තියෙනවා. ඒ නිසා එක්කෙනා රූපාවචර මට්ටමේ කියන රූපයක් කියන මට්ටමකින් නිසා කාමයේ කියන මට්ටමින් අයින් වෙලා හැබැයි කාමයේ කියන මට්ටමින් අයින් වුණේ රූපේ යථාර්ථය දැකලා නෙමෙයි. ස්කන්ධයන්ගේ යථාර්ථය දැකලා නෙමෙයි. ඒ මට්ටමට මනස සකස් කරලා. යථාර්ථය දැකි නැති වුණත් ධානා මට්ටම් වලින් පුළුවන් කාමයෙන් අයින් වෙන්න. ඊට පස්සේ ඒ මට්ටමේ ඉන්නකොටත් ඒ කෙනාට හිතෙනවා මේ ටිකත් හිතෙන්නේ හිතටනේ. සතර මහා ධාතු කියලා අත් ප්‍රකට වෙනකොට ඒ නාම ධර්ම ටිකේ ආත්මී හැඟීම තියෙනවා. එතකොට රූපේ තුල ආත්මී හැඟීමක සක්‍රිය නොවුනට නාම ධර්ම ටිකේ ආත්මී හැඟීම සක්‍රිය වෙනවා. ඒ නිසා එතන ආත්මී හැඟීම තියෙන නිසා අරූපාවචර මට්ටමේ ගිහිල්ලා උපදිනවා. කාමාවචර මට්ටමේ වේවා රූපාවචර මට්ටමේ වේවා අරූපාවචර මට්ටමේ කියන මේ තුන් භූමියේම මේ සත්පුද්ගල සංඥාව කියන එක නොඅඩුව යෙදෙනවා. වෙනසකට තියෙන්නේ අරූපය තුල රූපේ නොතිත රූපේ කියන අරූප මට්ටමටපත් වෙච්ච නිසා නමුත් නාම ධර්ම කෙරෙහිද අර කියන සක්කාය දිට්ඨිය හතර ආකාරයෙන්ම යෙදෙන. යෙදෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. පැහැදිලි නේද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොම් පින් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තව එක ප්‍රශ්නයක් කාල වේලාවක් ගිහින් තියෙන හින්දා තව අත උස්සලා ඉන්නවා එක්කෙනෙක් iPhone කියන එකෙන් නම සඳහන් වෙන්නේ නැහැ. කරුණාකරලා ප්‍රශ්නේ යොමු කරන්න ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්සේ, මම ශාෂිකා. මගේ ප්‍රශ්නේ සති නිමිත්ත පිළිබඳව ස්වාමීන් වහන්සේ සරණයි. එදිනෙදා කටයුතු කරනකොට එතකොට සති නිමිත්තේ හිත පවත්වා ගන්න ගමන් අනිත් කටයුතු කරන්න උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට විදර්ශනා කරන්නේ කොයි වෙලාවද? සති නිමිත්ත දැන්
සති නිමිත්ත දවස පුරාවට සිහිය පිහිටුවාගෙන ඉන්න අවස්ථාව පුරුදු පුහුණු කරන්න දවස පුරාවට වැඩ කටයුතු කරන ගමන් අතහැරෙන්න පුළුවන්. නැවත නැවත ඒ ගැන අරමුණු කරලා සිහි කරගෙන සති නිමිත්ත පුරුදු පුහුණු කරන්න. ඒ අතරේ Tamanට බහැර වැඩ කටයුතු වලින් විවේකී ලැබෙන අවස්ථාවල් තියෙනවානේ. ඒක විනාඩියක දෙකක විවේකයක් ලැබෙන අවස්ථාවල් නොවේ. කියන්නේ අපි කියන්නේ අඩුම තරමේ විනාඩි 10ක 15කටත් වඩා පැය භාගයක විතර වගේ කාලයක් අපිට විවේකය ලැබෙන අවස්ථාවල් තියෙනවා නම් ඒ අවස්ථාව කියලා කියන්නේ වෙන වැඩකට යොමු වෙන්නේ අවස්ථාව නැතුව පූර්ණ විවේකයක් ලැබෙන අවස්ථාවල් වලදී ඔය කියන විදිහට පොඩ්ඩක් සමත කමටහනක් ඇසුරු කරලා ඊට පස්සේ තව දුරටත් අර සති නිමිත්තේ කටයුතු තව ශක්තිමත් කරලා සමත කමටහනක් ඇසුරු කරලා හිත නීවරණයන්ගෙන් පොඩ්ඩක් බැහැර කරලා ඊට පස්සේ විදර්ශනා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක පුරුදු වුණාට පස්සේ වැඩ කටයුතු කරන ගමන් වුණත් ඕනනම් Tamanට ඒ තමයි යොදාගත්ත විදිහට ඒ ශනිකව සිහි කළා විදර්ශනා පැත්තෙන් ඕන නම් කරුණු ටිකක් පෙන්වා දෙන්න පුළුවන්, ඇත්ත පෙන්වන්න පුළුවන්කම හදා ගන්න පුළුවන්. හැබැයි අවස්ථාවක මේක පුරුදු කරන්න. නැතිනම් වැඩ කරන ගමන් කරන්නත් බැරි නෑ. නමුත් ඇත්තටම මේක පුරුදු වෙන්න ඕන, හොඳ දක්ෂ වෙන්න ඕන. ඒක පුරුදු පුහුණු වෙලා ඒ සඳහා මුලින්ම කරන්න ඕනේ සති නිමිත්ත දවස පාවට පුරුදු පුහුණු කරන ගමන් Tamanට විවේකයේ ලැබෙන බවක් අරගෙන ඒකෙන් ප්‍රයෝජනෙ අරගෙන විනාඩි කිහිපයක් සමත කමටහනක හිත වඩලා ඥාන ගුරු කරන මට්ටමට සති නිමිත්තේ ඉඳගෙන සමත කමටහනක් වඩමින් ඊට පස්සේ හිත යම් මට්ටමකට එකග වුණාම විදර්ශනාමය පැත්තෙන් මෙනෙහි කරලා ධර්ම කරුණු ටිකක් මෙනෙහි කරලා ඒ විදර්ශනාව බලලා නුවණ වැඩෙන විදිහට හොඳට විමසලා බලන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. බොහොම පිං තේරුම් සනසන්නහන්ස තව එක ප්‍රශ්නයක්. එතකොට දැන් උදාහරණයක් වශයෙන් වාහනේ එලවනකොට හරි අතු ගන්නකොට හරි එතකොට අර දැනීමට හිත යොමු කරන්න නෙවෙයි සති නිමිත්තටම හිත යොමු කරන්න ඕනේද සනස? සතිය හොඳට පුරුදු වෙනකන් වාහන පදවනකොට නම් මේ වැඩේ කරන්න එපා කියලා මම ඔබට උපදෙස්. මොකද ඒ කියන්නේ පුරුදු නැති කෙනෙකුට මේක කරන්න ගියොත් අවදානම පොඩ්ඩක් එහෙම වෙනස් වුණොත් ඒ කියන්නේ පුරු නැති නිසා මේ ඒ නිසා එකපාරම වාහන පදවනකොට මේක පුරුදු කරන්න එපා. ඉන්න තියෙන මේ කරදරේ ටිකක් වැඩි වෙන්න පුළුවන්. මොකද ඒ කියන්නේ අර ශනිකව දක්වන ප්‍රතිචාර දක්වන්න බැරි වෙන්න පුළුවන් වෙයි. මේ මොකද අපි උත්සාහවත් වෙන්නේ සති නිමිත්ත හදා ගන්න නම් ඒක ඒ අවස්ථාවට නොසුදුසුයි කියලා හිතනවා. මොකද අවදානම් වැඩවල නිරතන කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන් මේ වෙලාවේදී. ඒ නිසා අර උපදේශයක් විදිහට දෙනවා. ඒ වෙලාවේදී පුරුදු කරන්න උත්සාහවත් වෙන්න එපා. පුරුදු වුණාට පස්සේ භාවිතා කරන්න පුළුවන්. වෙන අවස්ථාවල පුරුදු කරලා මේ වෙලාවට භාවිතා කරන්න පුළුවන්. එහෙම නැතුව ඒ අවස්ථාවේදී පුරුදු කරන්න යන්න එපා කියන එක පොඩ්ඩක් ඉල්ලීමක් විදිහට මතක් කරගන්න. එහෙම සාමිත බොහොම පිං තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තව ප්‍රශ්නයක් තියනවද කාට හරි? අවසරයි ස්වාමීන් වහන්සේ. මට දැනගන්න පුළුවන්ද මට කියවර ධර්මදේශනාවට තාක්ෂණික දෝෂයන් නිසා සම්බන්ධ වෙන්න නොහැකි වුණා. මේ සති නිමිත්ත ස්පර්ශයක් දැනෙන ලෙස කරගෙන යන ගැන පොඩි සුළු විස්තරයක් කරන්න පුළුවන් වෙයිද? ඔබතුමියට සති නිමිත්ත පිළිබඳව දීර්ඝ දේශනා සිද්ධ කරලා තිනවා. ඔබතුමිය මම හිතන්නේ මේ ප්‍රාත්මා සම්බන්ධ කරගත්තොත් ඔබතුමියට එතුමා හරහා ඒකේ පණිවිඩ ටික දැනගන්න පුළුවන්කම ලැබේවි. එනවා දැන් ඒ ගැන දේශනා කරන්න කාලය නෙමෙයි මේ වෙලාවේ නැවත ආයෙත් ඒ පිළිබඳව දීර්ඝව කතා කරන්න වෙන නිසා ඒ පිළිබඳව දීර්ඝව කරපු දේශනා කීපයක් තියෙනවා. මහාකඩවල අපේ සුදස්සන ස්වාමීන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. මම හිතන්නේ මේ දේශනා ටික ඔබතුමිය ශ්‍රවණය කරලා පස්සේ ඔබතුමියට ඒත් ඉතුරු වුණොත් ගැටලුවක් අපි ඒක පෞද්ගලිකව කතා කරලා ඒ ගැටලුව විසඳලා දෙන්නම්. මම හිතනවා මොකද අර නැවත නැවත ඒ කාරණේම කතා කරන්න වෙන නිසායි මම එහෙම මතක් කළේ. ඒ නිසා මේ දේශනා කීපයක්ම තියෙන නිසා ඔබතුමියට ඒ ටික ශ්‍රවණය කරන්න කියලා බොහොම කරුණාවෙන් මතක් කරනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ අර ඔබ වහන්සේ කියවනේ අර ස්පර්ශයක් කරලා ඒක දැනෙන විදිහට කරන්න කියලා. ඒකයි මම ඒක ගැනයි අහුවේ කොහොමද ඒක කරගන්නේ කියන එක.
ඔව් ඒ පිළිබඳව විස්තරයක් කරනවා. ඒ කියන්නේ නාසය අග හෝ තොල් දෙක ළඟ අර ස්පර්ශ කරලා ඒ ස්පර්ශයේ හිතින් අරමුණු කරන කාරණාව ගැන පැහැදිලි කිරීමක් දීර්ඝව තියෙනවා. හරි ස්වාමීන් වහන්සේ බොහොම පින් එහෙනම් ඔබ වහන්සේට තෙරුවන් සරණයි. විනාඩියකින් දෙකකින් මේක විස්තර කරන්න බැරි නිසායි මම එහෙම මතක් කළේ. මොකද ඒක සෑහෙන දීර්ඝව කරන්න ඕන කාරණයක් කරනු පැහැදිලි කරන්න ඕන කාරණයක් නිසා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මහත්මිය මේ WhatsApp group එකේ ඉන්නවා නම් ඒ අප්ලෝඩ් කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ දේශනා ටික. ඒක ඕනනම් මම නැවත පසු කාලයක නම් ඔබතුමිය WhatsApp group එකට ආවේ මට නැවත වුණත් ඒක අප්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට ඔබතුමියට ඒ දීර්ඝ විස්තරය අහන්න පුළුවන්. ඒක කොහොමද ස්වාමීන් මේ මහත්මයා කරලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් මට. අනිවාර්යයෙන්ම මම ඒක කරලා දෙන්නම්. මේ ආපහු අප්ලෝඩ් කරන්නම්. දේශනා 3ක් විතර තියෙනවා. ඒක අප්ලෝඩ් කරලා දෙන්න. මාත්මිට පුළුවන් YouTube එකේ අසම සම කියලා සර්ච් කරා නම් අසම සම කියන YouTube channel එකේ මේ සෝවාන් වහන්සේගේ ධර්ම දේශනා ඔක්කොම තියෙනවා අප්ලෝඩ් කරලා. ඔක්කොම ටික මුලින් ඉඳන් අහන්න පුළුවන් උතුමීට. අසම සම තමයි YouTube channel එකේ නම මහත්මිය. හරි ගොඩක් පින් මහත්මයා. මේ මම ස්වාමීන්ගේ ධර්ම දේශනා ගැන අහන මට මේක අහගන්න බැරි වුණා YouTube එකේ මම බැලුවා තිබුණේ නැහැ ඒකයි. අසම සම මහත්මිය අසම සම හරි ගොඩක් පින් මහත්මයා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද කාල වේලාත් ඉක්ුත් වෙලා හින්දා ස්වාමීන් වහන්සේටත් වෙහෙසක් ඇති. අපි දැන් අදට ධර්ම මේ වැඩසටහන අවසන් කරන්න මම යොමු වෙනවා සුරේකා මහත්මියට පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන ලෙසින් කරුණාකරලා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. බුද්ධෝත්පාද කාලයක දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ඉන්න මේ අප මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට අද දරන මේ උත්සාහය දිරිමත් කරමින් අප කෙරෙහි මහත් දයා අනුකම්පාවෙන් මේ ගැඹුරු ධර්මය අපට වටහා දීමට වැඩම කළ නම කියන්න අවසරයි. අතිපූජ්‍ය පළුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේට මේ ධර්ම දානමය කුසල මහිමේ බලයෙන් මෙම ශාසනික මෙහෙවර චිරාත් කාලයක් කරගෙන යාමට කායික මානසික නිදුක් නිරෝගී බව ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවා. එසේම ඔබ වහන්සේගේ ගුරු උතුමන් වහන්සේලාටත් දෙමාපියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මේ ධර්ම දේශනා මාලාව සද්භාවයෙන් සංවිධානය කරන කල්යාණ මිත්‍ර ප්‍රසන්ත හා ලකල් සොහොයුරන් ඇතුළු සහභාගී වූ සියලු දෙනාටත් උතුම් ධර්මාවබෝධයම වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. බොහොම පිං සුරේකනන්ගේ තෙරුවන් සරණයි. මම අද ලකල් මරිට සහභාගී වෙන පොඩ්ඩක් වරක් වුණා මේ ෆ්ලයිට් එකක එන හින්දා අසුනාවෙන්ම මේ ලාල් මහත්තයා අපිට මේ වැඩසටහනේ තාක්ෂණික උදව්ව ලබා දෙන්න එකඟ වෙලා ඒක කරා රෙකෝඩින් එහෙම කරලා ඒකින්ද එතුමාට මේ ධර්ම අවබෝධයට මේ පිනම හේතු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිත් එක සාදු අනිත් එක මේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මේ WhatsApp group එකට යොමු කරන්න. එතකොට අපිට ස්වාමීන් වහන්සේට යොමු කරන්න පුළුවන්. එතකොට අපිට ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් පුළුවන්. ඒකින්ද ප්‍රායෝගිකව වඩනකොට එන ප්‍රශ්න ගැටලු සඳහන් කරන WhatsApp group එකට එතකොට සතිය ඇතුළත ඒ ටික මේ අප්ලෝඩ් කරලා තිබුණොත් අපිට ස්වාමීන් වහන්සේට කලින්ම දැනුවත් කරන්න පුළුවන් ඒ බව. හොඳයි. අද දින සභා මණ්ඩලයේ වැඩ කටයුතු අවසන් කිරීමට අපි වෙනුවෙන් කරුණාවෙන් වැඩම කර නම කියන්න අවසරයි පළුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ කරන සත්ක්‍රියාව
අපි හුඟක් අගය කරනවා මෙතන ඉන්න හැමෝටම ධර්ම අවබෝධයට මෙයම හේතු වෙයි. ඒ හේතුව නිසා ඔබ වහන්සේටත් පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය සම්පත්තිය ලබන්නට හේතු වාසනා වේවා. ස්වාමීන් වහන්සේ මම දැන් වැඩසටහන අවසන් කරන්න ඔබ වහන්සේට යොමු වෙනවා. ත්වන් සරණයි. හොඳයි අද දවසේ අපි හැමදෙනාම සිද්ධ කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. පින් කැමැති සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය සුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සිද්ධ කරගන්නට යෙදුන පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය අපවත් වී වදාළ සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලාටත් ඔබ අප හැමදෙනෙක්ම නමින් මේ පරලොව ගියා වූ පරම්පරාගත සංසාරගත මිය ගියා වූ සියලුම ඥාතීන්ට විශේෂයෙන්ම මේ දිනවලදී ලෝකේ පුරාම ලොකු ව්‍යසනයක්ව පවතින මේ අවස්ථාවේ විශේෂයෙන් මිය පරලොව යන්නේ හැමදෙනාම පොදුවේ සිහිපත් කරලා ඒ අයටත් පරලොවින් අපිට කරන්නට පුළුවන් සංග්‍රහයක් විදිහට මේ වෙලාවේදී පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ අනුව මිය ගියා වූ හැමදෙනාටත් අප සිද්ධ කළා වූ සියලුම ශක්තිය අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් ඒ මිදලා සැපවත් වේවා. සැපක නම් ඒ සැපතව වඩා වර්ධනය කරගනිත්වා. ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින්නවා. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තිය බලයෙන් සත්පුරුෂකමින් යුතුව කරන්නට ඕනේ. අපිට මේ විදිහට ධර්මයෙන් යුක්තව කටයුතු කරන්නට නිරන්තර කෙරෙහි අනුකම්පාවෙන් අපිට මඟ පෙන්වන්නට යෙදුන ගෞරවණ අප ගුරුදේව ධර්මාචාර්යයන් වහන්සේ මහාකඩවල සුදස්සන ගෞරවනීය ස්වාමින් වහන්සේ මතක් කරන්නට ඕනේ. ඒ වගේම නන්දරත්න ස්වාමින් වහන්සේ, සුදස්සි හාමුදුරන් වහන්සේ, කස්සප හාමුදුරන් වහන්සේ ඇතුළු ශාසන හිතකාමී සියලුම ස්වාමින් වහන්සේලා මේ වෙලාවේ අපි නම් වශයෙන් සිහිපත් නොකළා. මේ වැඩසටහනට සම්බන්ධ වුණ ඒ සියලුම ස්වාමින් වහන්සේලාත් ඇතුළු ඒ මහා සංඝරත්නය මේ වෙලාවේ සත්පුරුෂකමින් යුතුවම සිහිපත් කරනවා. ඒ වගේම මේ වැඩ කටයුතු සංවිධානය කරමින් මේ හැමදෙනාටම දහම් කාරණාවන් ශ්‍රවණය කරන්නට ධර්ම සාකච්ඡා කරන්නට ඒ අවස්ථාව සලසලා දෙනමින් මේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් කටයුතු කරන්නට යෙදෙන ප්‍රසන්ත මහත්මයා ඒ වගේ ලකල් මහත්මයා විශේෂයෙන්ම මේ හදිසියේ වුණත් ඒ කටයුතු තාක්ෂණ ඇතුළු තවත් සම්බන්ධ වුණ මේ පින්කමට උදව් උපකාර වලට සහ සම්බන්ධ වෙලා ධර්ම ඥානය දියුණු කරගන්නට සම්බන්ධ වෙනවා නම් යම් කෙනෙක් මේ හැමදෙනාටම කාය චිත්ත පීඩාවකින් තොර නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලබන්නට කරන කටයුතු සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීම පිණිස මේ පුණ්‍ය ධර්මයෝද උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා හැමදෙනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත අභිවෘද්ධි වාසනාව උදා වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හැමදෙනාටම ආශිර්වාද කරනවා. ත්වන් සරණයි. සාදු සාදු සාදු